උපේ කියන YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මේ YouTube channel එක හදන්න ප්‍රධානම හේතුව physics, chemistry, bio කියන විෂයන් තුනට අදාළව පාඩම් කිහිපයක් ඔයාලත් එක්ක බෙදා ගන්න. එතකොට ඒ වලින් විෂය නිර්දේශයේ අවසාන හරියේ තියෙන පාඩම් වලට අපි වැඩි අවධානයක් යොමු කරා. ඒකට හේතුව ළමයි ඒවට උනන්දු වෙන්නේ බොහොම අඩු ප්‍රමාණයක්. ඒකට හේතුව මේ පාඩම් ගොඩක් උපකාරක පන්ති ඉස්කෝලවල ඉවර කරන්නේ උසස් පෙළ විභාගයේ කිට්ටු වෙලා. එතකොට ළමයි ඒ පාඩම් ඉගෙන ගන්නවට වඩා තමන් දන්න පාඩම් වලින් ලකුණු ගන්න තමයි හදන්නේ. හරි. එතකොට මේ පාඩම් වැදගත් වෙන්නේ ඇයි කියලා අහුවතින් මුල් හරියේ පාඩම් වල අමාරු පාඩමක් තිබුණොතින් ඒ පාඩම්ෙන් ගන්න තියෙන ලකුණු ටික අපිට අවිනිශ්චිතයි නම්, ඒ කියන්නේ ෂුවර් නැත්තම් අපිට පුළුවන් අවසාන හරියේ තියෙන පාඩමකින් ඒ ලකුණු ටික අරගන්න. දැන් බයෝ වල ගත්තත් එසේ එනවා මුල් පාඩම් වලින් අවසාන පාඩම් වලින් එසේ එනවා. එතකොට බයෝ වල මුල් පාඩම් Tamanට අමාරු නම් අවසාන පාඩම් තියෙන සමහර ලේසි පාඩම් ඒවා හොඳට පාඩම් කරලා ඒවල එසේ අපිට කරන්න පුළුවන්. එතකොට ෆිසික්ස් වල ඒ වැඩේ කරන්න පුළුවන්. ෆිසික්ස් කෙමිස්ට්‍රි වල දෙකේම. එතකොට ෆිසික්ස් වල එනවා එසේ පේපර් එකේ ප්‍රශ්න මුල් පාඩම් වලින් අවසාන පාඩම් වලින්. එතකොට කාට හරි මුල් පාඩම් අමාරු නම් අපිට පුළුවන් අවසාන පාඩමකට Tamanට ලේසි වගේ දැනෙනවා නම් ඒ පාඩමට වැඩි අවධානයක් යොමු කරලා ඒ පාඩමෙන් ලැබෙන රචනා ප්‍රශ්නය කරලා හොඳ ලකුණු මට්ටමකට යන්න. එතකොට මම අද කරන්න යන්නේ භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ පදාර්ථ සහ විකිරණ කියන පාඩම තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ. මේ පාඩමේ වීඩියෝස් කිහිපයක් විදියට ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම ලෑස්ති වෙලා ඉන්නේ. එතකොට පදාර්ථ සහ විකිරණ කියන පාඩම ගත්තොතින් මේ පාඩමෙන් ෆිසික්ස් පේපර් එකට අනිවාර්ය රචනා ප්‍රශ්නයක් එනවා. ඒ එන්නේ AB කියලා ඔයාලා පාස් පේපර්ස් කරනකොට දැකලා ඇති 9B විදියට එනවා ධාරා විද්‍යුත් ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නේ. 10B විදියට එනවා තාපය සහ පදාර්ථ විකිරණ කියන පාඩම් දෙකෙන් රචනා ප්‍රශ්න දෙක. එතකොට දැන් කාට හරි තාපය කියන පාඩමේ රචනා ප්‍රශ්නය අමාරු නම් එයාට පදාර්ථ විකිරණ පාඩම පුළුවන් නම් එයාට එතකොට ඔප්ෂන් එකක් වැඩිපුර ඔප්ෂන් එකක් තියෙනවා. පේපර් එකට ගියාම බය නැතුව රචනා ප්‍රශ්න තෝරගන්න. එතකොට දැන් රචනා ප්‍රශ්න 4කට විතරක් මුණ දෙන්න බලන් යන ළමයිට, ඒ කියන්නේ කලින් සැලසුම් කරලා රචනා ප්‍රශ්න 4කට විතරක් එයා සූදානම් වෙලා ගිහිල්ලා ඒ 4න් එකක් අමාරු නම් එයා එතන මානසිකව වැටෙනවා. හරිද? ඒක නැති කරගන්න අපිට පුළුවන් තව වැඩිපුර ප්‍රශ්න දෙකකට විතර සූදානම් වෙලා යන්න. එතකොට අපි ඒ වෙලාවේ පේපර් එක බලලා පේපර් එකේ ප්‍රශ්න වල තියෙන ස්වභාවය අනුව අපිට ලේසි වගේ හිතෙනවා නම් ඒකට අදාළව අපිට එතකොට තෝරගෙන ලියන්න පුළුවන්. එතකොට මේ පාඩමෙන් බහුවර්ණ ප්‍රශ්න එකක් දෙකක් විතරක් ලැබෙනවා. පේපර් එකට එකක් හෝ දෙකක් වගේ ගන්න. ඒ හින්දා මේ පාඩමට යම් කිසි උත්සාහයක් දරුවට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. Tamanට ඒක වැඩිපුර ඔප්ෂන් එකක් විදියට තියාගන්න පුළුවන් ෆිසික්ස් පේපරේ එසේ ප්‍රශ්න වලට උත්තර ලියද්දී. හරි. එහෙනම් අපි පාඩමට යමු. පදාර්ථ සහ විකිරණ කියන පාඩමට. එතකොට පදාර්ථ සහ විකිරණ කියන පාඩම ගත්තම මේ පාඩමේ ඉගෙන ගන්න තියෙනවා අපිට පදාර්ථය සහ විකිරණ අතර තියෙන සම්බන්ධය. එතකොට ඒකෙනුත් අපි මේ පාඩමේ මුලින්ම ඉගෙන ගන්නේ විකිරණය කියන කොටස. හරිද? මුලින්ම ඉගෙන ගන්නේ මෙන්න මේ විකිරණය කියන කොටස. එතකොට
මොකක්ද මේ විකිරණය කියලා කියන්නේ? විකිරණය දැන් ඔයාලා අහලා ඇති තාපයේ පාඩමේ තියෙනවා තාපය සන්නයනය වන ක්‍රම කියලා. තුනක් නේ. තාපයේ සන්නයනය වන ක්‍රම තුනක් පොඩක් වැරදුනා. තාපය සන්නයනය වන ක්‍රම නෙමෙයි තාපය සංක්‍රාමණය වන ක්‍රම තුනක් තියෙනවා. ඒ තුනෙන් පළවෙනි එක සන්නයනය නේ. සන්නයනය. දෙවෙනි එක සංවහනය. තුන්වෙනි එක විකිරණය. එතකොට මේ තුනෙන් සන්නයනය සහ සංවහනය කියන සංක්‍රාමන අවස්ථා දෙකට මාධ්‍යයක් අවශ්‍යයි. මාධ්‍යයක් අවශ්‍යයි. අකුරු ගැන නම් හිතන්න එපා. අකුරු පොඩ්ඩක් අවුල් වගේ. ඊට පස්සේ පළවෙනි දෙකට සන්නයන සංවහනය කියන දෙකට මාධ්‍යයක් අවශ්‍යයි. ඊට පස්සේ විකිරණය කියන එකට මාධ්‍යයක් තිබුණත් එකයි නැතත් එකයි. එයාට ඕනම වෙලාවක ඕනම තැනක ඉඳලා තාපය ගමන් කරවන්න පුළුවන්. මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මාධ්‍යයක් අවශ්‍ය නැත. හරි. දැන් ඔයාලට පොඩි අදහසක් ඇවිල්ලා ඇති මොකද්ද මේ විකිරණ කියලා කියන්නේ කියලා. එතකොට විකිරණ කියලා කියන්නේ එක් තැනක ඉඳලා තවත් තැනකට ශක්තිය සම්ප්‍රේෂණය කරන ආකාරයක්. එතනදී එයාට මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මාධ්‍යයක් නැති වුණත් මාධ්‍යයක් නොමැති අවකාශයක් තුලින් වුණත් එයාට පුළුවන් ශක්තිය තව තැනකට සම්ප්‍රේෂණය කරන්න. එතකොට අපි දන්නවා දැන් සූර්යයා සහ පෘථිවිය අතර තියෙන අභ්‍යවකාශයේ අභ්‍යවකාශයේ කිසිම මාධ්‍යයක් නැහැ. රික්තයක් විදිහට තමයි අපි සලකන්නේ අභ්‍යවකාශය කියන්නේ. එතකොට සූර්යාගේ ඉඳලා පෘථිවියට සූර්ය ශක්තිය ලැබෙනවානේ. එතකොට සූර්ය ශක්තිය ලැබෙන්න ඕන එතකොට මොන විදිහටද? එහෙනම් සූර්ය ශක්තිය ලැබෙන්න ඕන මෙන්න මේ විකිරණය කියන විදිහට. තේරුණාද? එතකොට විකිරණය කියන ආකාරය මාධ්‍යයක් නැතුව එක තැනක ඉඳලා තවත් තැනකට ශක්තිය සම්ප්‍රේෂණය කරන්න පුළුවන් ආකාරය. හරි. එතකොට අපිට විකිරණය කියන එක අර්ථ දක්වන්න පුළුවන් මෙහෙම. මාධ්‍යකින් තොර වූ අවකාශයක් හරහා වුවද ශක්තිය ගලා යන ආකාරය විකිරණය ලෙස අර්ථ දැක්වේ. කියන්නේ මාධ්‍යයක් නැති අවකාශයක් තුලින් එක තැනක ඉඳලා තවත් තැනකට ශක්තිය සම්ප්‍රේෂණය වීම. ඒක තමයි විකිරණය කියලා අදහස් වෙන්නේ. හරිද? එතකොට අපි දන්නවා මෙන්න මෙහෙම දෙයක්. විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියලා දෙයක් ඔයාලා අහලා ඇති. කෙමිස්ට්‍රි වල කරලා ඇති විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියලා කොටසක්. එතකොට විද්‍යුත් චුම්බක වර්ණාවලියේ අපි දන්නනේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය හදන්නේ තරංගායාම වැඩි වෙන අණුපිළිවෙලට. හරිද? කියන්නේ අපි ගත්තොත් මේ පැත්තට ලැම්ඩා වැඩි වෙනවා කියලා මේ පැත්තේ ඉන්නේ. එතකොට ලැම්ඩා අඩු අය මේ පැත්තට යනකොට ලැම්ඩා වැඩි වෙනවා. එතකොට අපි දන්නවා විද්‍යුත් චුම්බක තරංග කියන එක හැමතිස්සෙම ගමන් කරන්නේ ආලෝකයේ ප්‍රවේගයෙන්. ඒ කියන්නේ 3 වැඩි කිරීම 18යි ms ඍණ 1 කියන ප්‍රවේගයෙන්. එතකොට දැන් අපි ගත්තොත් විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය
මේ පැත්තේ ඉන්නවා තරංගායාම අඩු අය. මම මේක ඔයාලට මතක තියාගන්න ලේසි විදියකුත් එක්ක කියලා දෙන්නම්. අපි දන්නවා අපි මේ අපේ පියවැසට පේන ආලෝක කිරණ. හරිද? ඒවා අයිති වෙන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දෘශ්‍ය පරාසයටනේ. එතකොට අපි මුලින්ම දෘශ්‍ය පරාසය දෘශ්‍ය කොටස මැදින් ලියා ගන්නවා. හරිද? දෘශ්‍ය කොටසේ දැන් අපි දන්නවා මෙහෙම තරංගායාමයේ වැඩි වෙන පැත්තට සංඛ්‍යාතය මොකද වෙන්නේ? සංඛ්‍යාතය අඩු වෙනවා නේ? සංඛ්‍යාතය අඩු වෙනවා. ඒකට හේතුව v සමානයි f lambda නේ. f lambda. එතකොට මේ v කියන එක නියතයක් නේ. හැම විද්‍යුත් චුම්බක මේ තරංග වර්ගයකටම. එතකොට ලැම්ඩා වැඩි වෙනකොට මොකද වෙන්නේ? v නියතව තියාගන්න f අඩු වෙනවා. දැන් මේ පැත්තට ලැම්ඩා වැඩි වෙනකොට f අඩු වෙනවා. හරිද? එහෙනම් අපි දන්නවා මේ දෘශ්‍ය කියන කලාපයේ ඇතුලේ ඉන්න වර්ණ හතක්. හරිද? ඒ වර්ණ හත විබ්ජියෝර් කියලා වෙන මතක තියාගන්න පුළුවන්. විබ්ජියෝර්. එතකොට ඒකෙන් සංඛ්‍යාතය දැන් මේ පැත්තට සංඛ්‍යාතය අඩු වෙනවා නම් මේ දෘශ්‍ය පරාසයේ තියෙන සංඛ්‍යාතය අඩුම එක්කෙනානේ මේ කෙළවරට එන්න ඕන. දෘශ්‍ය පරාසය මේ කෙළවරට. ඒකට දෘශ්‍ය පරාසයේ තියෙන මේ කෙළවරේ ඉන්න ඕන කවුද එතකොට? මේ කෙළවරේ ඉන්න ඕන රතු වර්ණය. හරිද? රෙඩ්. එතකොට එහෙනම් දෘශ්‍ය පරාසයේ පටන් ගන්න හරිය ඉන්න ඕන දම් නේ. ඒක මම v කියලා ලියන්න. හරිද? ඊට පස්සේ එතකොට අපිට මේක දෘශ්‍ය පරාසය විදිහට සලකන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ අතට දැන් මේ v සහ r කියන පරාසය ඇතුලේ අනිත් වර්ණ හැම එකක්ම තියෙනවා. තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ ඒ වගේ වර්ණ ටිකක් මේ පරාසය ඇතුලේ තමයි තියෙන්නේ. ඒකත් සංඛ්‍යාතය අඩු වෙන පිළිවෙල නැත්නම් තරංගායාමයේ වැඩි වෙන පිළිවෙල තමයි මේ වර්ණාවලිය තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් මේ පැත්ත ගත්තොත්, ඒ කියන්නේ දම්වල මේ පැත්ත ඉඳලා මේ පැත්තට ගත්තොත් සංඛ්‍යාතය මොකද වෙන්නේ? මෙහෙට සංඛ්‍යාතය අඩු වෙනවා නම් මෙහෙට සංඛ්‍යාතය වැඩි වෙන්න ඕන මේ පැත්තට. එහෙනම් දම් වලට වඩා සංඛ්‍යාතය ටිකක් වැඩි එක්කෙනෙක් ඉන්නවා. එයාට අපි කියනවා UV ultra violet පාර ජම්බුල. ඒක සිංහලෙන් කියනවා. ඒකට දම් වලට වඩා වැඩි එක්කෙනා පාර ජම්බුල ultra violet. ඊට වඩා වැඩි X වල, ඊටත් වඩා වැඩි gamma වල. හරිද? එතකොට මේ ටික මේ පැත්තට හරි. මේ ටික දෘශ්‍යනේ. දෘශ්‍ය පරාසය. ඊට පස්සේ මෙතනින් මේ පැත්තට රතු වලට වඩා දැන් රතු වලට වඩා සංඛ්‍යාතය අඩු එක්කෙනෙක් මේ පැත්තට එන්න ඕන. එතකොට රතු වලට වඩා අඩු කියන තේරුම ඇතුව ඉන්ෆ්‍රාරෙඩ් IR නැත්නම් අධෝ රක්ත වලට වඩා අඩු අධෝ රක්ත කියලා විකිරණ જાතියක් විද්‍යුත් චුම්බක වර්ණාවලිය වෙනවා. ඊට පස්සේ මෙතනින් එහාට එනවා අධෝ රක්ත කිරණ. ඊට පස්සේ තියෙනවා ශුද්ධ තරංග මයික්‍රෝවේව්. ඊට පස්සේ TV. ඊට පස්සේ FM රේඩියෝ තරංග. අන්න ඔය විදිහට තමයි විද්‍යුත් චුම්බක වර්ණාවලිය තියෙන්නේ. එතකොට මේ පැත්තට තරංගායාමය වැඩි වෙනවා, සංඛ්‍යාතය අඩු වෙනවා. තව ටිකක් ඉස්සරහට යනකොට තේරෙවි මේ පැත්තට මේ තරංග සතු ශක්තියත් වැඩි වෙනවා. ඒ කියන්නේ ශක්තිය අඩු වෙනවා. ඒකට හේතුව ඉස්සරහට යනකොට තේරෙවි. එතකොට දැන් මම මේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය ගන්න හේතුව අපි මෙතන මේ පාඩමේ කතා කරන්නේ මුලින්ම විකිරණය කියන කොටසනේ.
එතකොට විකිරණය කියන කොටස සලකද්දී අපිට හම්බ වෙනවා මුලින්ම තාප විකිරණ කියලා જાතියක්. තාප විකිරණ කියන જાතිය වෙනම විකිරණ වර්ගයක් නෙමෙයි. එයා මේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය ඇතුලේ ඉන්න විකිරණ જાතියක්. ඒ මෙන්න මේ අදෝරක්ත කිරණ එහෙමත් IR කිරණ. මෙයාටම තමයි අපි තාප විකිරණ කියලා හඳුන්වන්නේ. තාප විකිරණ කියලා හඳුන්වන්නේ මෙන්න මේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ඉන්න IR කිරණ. හරිද? එතකොට ඒ කියන්නේ දැන් සූර්යාගේ ඉඳලා පෘථිවියට ලැබෙනවනේ ආලෝක කිරණ. ආලෝක කිරණ ලැබෙනවා, තාප කිරණ ලැබෙනවා, වෙන වෙන තව එක එක UV පාරජම්බුල කිරණ ඒ වගේ ලැබෙනවා. එතකොට තාප විකිරණ කියලා කියන්නේ මෙන්න මේ අදෝරක්ත කියන විකිරණ වර්ගයට අයත් විකිරණ වලට. එතකොට අර අපි කතා කරන්නේ තාපය මේ පාඩමේ තාපය සංක්‍රමණය වෙන ක්‍රම කියලා. එතකොට අන්නේ තාපය සංක්‍රමණය වෙන ක්‍රම වලින් විකිරණය කියන කොටස සිද්ධ වෙන්නේ මෙන්න මේ තාප විකිරණ වලින්. ඒ කියන්නේ එක තැනක ඉඳලා තාපය තවත් තැනකට අරන් යන්නේ මෙන්න මේ කියන තාප විකිරණ වලින්. නැත්තම් IR කිරණ. හරිද? හරි. අපි දැන් කතා කරා විද්‍යුත් චුම්බක වර්ණාවලිය ගැන. ඒකේ තිබ්බ තාප විකිරණ කියලා જાතියක් නේ. ඒවල එයාට තාප විකිරණ වලට පුළුවන් එක තැනක ඉඳලා තවත් තැනකට තාපය සම්ප්‍රේෂණය කරන්න. ඒ කියන්නේ තාපය අරන් යන්න පුළුවන්. එතකොට අපි දන්නවා සූර්යාගේ ඉඳලා පෘථිවියට වැටෙනවා, සූර්යාගේ ඉඳලා පෘථිවියට වැටෙනවා එක එක කිරණ જાති. ආලෝක කිරණ, පාරජම්බුල කිරණ, මෙන්න මේ අපි කතා කරන තාප විකිරණ ඒවා ගොඩක් જાති පෘථිවියට වැටෙනවා. එතකොට පෘථිවියේ තියෙන ඕසෝන් විස්තරය, ඕසෝන් විස්තරේ වල සමහර කිරණ අවශෝෂණය කරගන්නවා. ඊටු ටික පෘථිවියට වැටෙනවා. එතකොට පෘථිවියේ අපි දන්න හැදිලා තියෙන හැම වස්තුවක්ම හැදිලා තියෙන්නේ ඝන ද්‍රව වායු කියන පදාර්ථය. එතකොට අන්න කියන පදාර්ථයට පුළුවන් අර සූර්යාගේ ඉඳලා එන විකිරණ අවශෝෂණය කරගන්නත් පුළුවන්, විමෝචනය කරන්නත් පුළුවන්. අවශෝෂණය කරනවා කියන්නේ පුරා ගන්නවා කියන්නේ. එතකොට අපි පරිසරයේ තියෙන ගහක් ගත්තොත් ඒ ගහට පුළුවන් සූර්යාගේ ඉඳලා වැටෙන විකිරණ අවශෝෂණය කරගන්න. හරිද? මේ අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ තාප විකිරණ කියන එක ගැන. අවශෝෂණය කරගන්න පුළුවන් දහවල් කාලයේ. හරිද? ඒතකොට දහවල් කාලයේ පරිසරය ගහට වඩා උණුසුම් නිසා පරිසරයේ තියෙන තාප විකිරණ ගහ විසින් උරා ගන්නවා. හරිද? ඊට පස්සේ රැ වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? රැ වුණාට පස්සේ මේ කියන ගහ එයා ගාව දැන් පරිසරය සීතලයි. ගහ ගාව තියෙනවා අර දහවල් කාලේ උදාගත්තු විකිරණ. එතකොට මෙයා කරන්නේ අර විකිරණ නැවත පරිසරයට නිදහස් කරනවා. හරි. එතකොට අපි ගත්තොතින් ඕනෑම පදාර්ථයකට පුළුවන් මෙන්න මේ කියන තාප විකිරණ අවශෝෂණය කරන්නත් පුළුවන්, විමෝචනය කරන්නත් පුළුවන්. හරිද? එතකොට අවශෝෂණය කරනවාද විමෝචනය කරනවාද කියන එක තීරණය වෙන්නේ එයා ඉන්න පරිසරය අනුව. එතකොට දැන් අපි ගත්තොත් දැන් අපි කරන තාප විකිරණ අවශෝෂණය වෙනවා කියලා. එතකොට අවශෝෂණය වෙනකොට අපි දන්න පදාර්ථයට මොකක් හරි පදාර්ථය හැදිලා තියෙන අංශු වලින්නේ. ඒ අංශු වලට ශක්තිය ලැබෙනකොට මොකද වෙන්නේ? ඒ අංශු අපි දන්න පදාර්ථයේ හැදිලා තියෙන්නේ අංශු ඝන ද්‍රව වායු කියන අංශු වලින්. එතකොට පදාර්ථයට ශක්තිය ලැබෙනකොට මේ ලැබෙන්නේ තාප විකිරණනේ. තාප විකිරණ ලැබෙනකොට මෙයාලගේ උෂ්ණත්වය ඉහළ යනවා. වස්තුවේ උෂ්ණත්වය ඉහළ යනවා තාප විකිරණ ලැබෙනකොට. එතකොට තාප විකිරණ උරාගත්තට පස්සේ පදාර්ථයේ උෂ්ණත්වය ඉහළ යනවා. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් දැන්
වස්තුවක් ගත්තොත් ඒ වස්තුවට අපි කිව්වා පුළුවන් පදාර්ථයෙන් හැදිලා තියෙන වස්තු වලට පුළුවන් මෙන්න මේකෙන තාප විකිරණ අවශෝෂණය කරන්නත් පුළුවන් තාප විකිරණ විමෝචනය කරන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ දැන් අපි මේ කරන්න හදන්නේ යම් කිසි වස්තුවකින් තාපය විමෝචනය කරන ශීඝ්‍රතාවය. මේ තාප විකිරණ. තාපය නෙමෙයි තාප විකිරණ. යම් වස්තුවකින් තාප විකිරණ විමෝචනය කරන ශීඝ්‍රතාවය සඳහා බලපාන සාධක කිහිපයක් තියෙනවා. ඒව ගැන කතා කරන්න තමයි අපි දැන් හදන්නේ. හරි. දැන් උණුසුම් වස්තුවකින් තාප විකිරණ විමෝචනය කරන ශීඝ්‍රතාව සඳහා බලපාන සාධක මොනවද කියලා තමයි අපි දැන් බලන්න යන්නේ. අපි මුලින් කතා කරා විකිරණ කියන්නේ මොකක්ද කියන එක. කියන්නේ විකිරණ වල අර්ථ දැක්වීම. ඊට පස්සේ අපි ගියා විද්‍යුත් චුම්බක වර්ණාවලියට. ඊට පස්සේ අපි එතනින් ආවා තාප විකිරණ කියන જાතියක් ගැන. අපි කිව්වා තාප විකිරණ වලට පුළුවන් පදාර්ථයට පුළුවන් තාප විකිරණ අවශෝෂණය කරන්නත් පුළුවන් විමෝචනය කරන්නත් පුළුවන්. දැන් මේ අපි කතා කරන්න යන්නේ උණුසුම් වස්තුවකින් තාප විකිරණ විමෝචනය කරන ශීඝ්‍රතාවය සඳහා බලපාන සාධක. හරිද? එතකොට අපි ගත්තොත් යම් කිසි උෂ්ණත්වයකට රත් කරපු වස්තුවක් අපි ගමු කැපිටල් T කියලා උෂ්ණත්වයකට රත් කරපු වස්තුවක්. එතකොට ඒ වස්තුවේ මේ වස්තුව දැන් මෙයා තියලා තියෙන පරිසරයට වඩා මෙයාගේ උෂ්ණත්වය වැඩි. මෙයා තියලා තියෙන පරිසරයට වඩා උෂ්ණත්වය වැඩි. ඒකයි අපි උණුසුම් වස්තුවක් කියලා යාර කියන්නේ. එතකොට මෙයා මොකද්ද කරන්නේ? මෙයා ගාව තියෙන තාප විකිරණ පරිසරයට නිදහස් කරනවා. හරිද? පරිසරයට නිදහස් කරනවා. එතකොට ඔන්න ඔය පරිසරයට නිදහස් කරන තාප විකිරණ වල එයා විමෝචනය කරන ශීඝ්‍රතාවය සඳහා බලපාන සාධක කිහිපයක් තියෙනවා. එකක් පළවෙනි එක තමයි වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය. පෘෂ්ඨ වර්ගඵලය. කැපිටල් A කියලා. ඊට පස්සේ දෙවෙනි එක වස්තුවේ උෂ්ණත්වය. තුන්වෙනි එක වස්තුවේ පෘෂ්ඨයේ ස්වභාවය. වස්තුවේ පෘෂ්ඨයේ ස්වභාවය. හරි. ඔන්න ඔය කියන සාධක තුන තමයි උණුසුම් වස්තුවකින් තාප විකිරණ විමෝචනය කරන ශීඝ්‍රතාවය සඳහා බලපාන සාධක. පළවෙනි එක මොකද්ද? වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය. එතකොට අපි ගත්තොත් දැන් මේක ඔයාලා හිතලා බලන්න. මම මේ කියන එකත් එක්ක. එතකොට දැන් අපි ගත්තොත් පොඩි වස්තුවකුයි ලොකු වස්තුවකුයි එකම උෂ්ණත්වයට රත් කරනවා. රත් කළා අපි ගිහිල්ලා ඒක ඒ දෙක ළඟ වෙන වෙනම හිට ගන්නවා. එතකොට අපිට වැඩිපුර ප්‍රශ්න දැනෙන්නේ කොතනින්ද? දෙකම රත් කරලා තියෙන්නේ එකම උෂ්ණත්වයට. එතකොට කුඩා ගෝලයේ තියෙන තැනයි විශාල ගෝලයේ අපි ගන්න වස්තු වලින් කුඩා එක තියෙන තැනට ගියාම අපිට දැනෙන්නේ අඩු රස්නයක් නේ. එතකොට අපි විශාල වස්තුව ළඟට ගියොත් අපිට දැනෙනවා වැඩි රස්නයක්. ඒකට හේතුව විශාල වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි නිසා එයාට තාප විකිරණ පිට කරන්න ඕන තරම් ඉඩ තියෙනවා. ඒක නිසා එක වෙලාවේ තාප විකිරණ ගොඩක් එළියට නිදහස් කරනවා. දැන් කුඩා වස්තුවක් ගත්තොත් කුඩා වස්තුවේ තියෙන පෘෂ්ඨ වර්ගඵලය අඩු නිසා එයාට තාප විකිරණ ගොඩක් අර වගේ ගොඩක් එකපාරට පිට කරන්න බෑ. එයාට යම් සීමාවකට විතරයි තාප විකිරණ පිට කරන්න පුළුවන්. දෙකම එකම උෂ්ණත්වයේ තිබුණාට විශාලකෙන් ගොඩක් තාප විකිරණ පිට කරනවා එකම මොහොතේක.
කුඩා එකෙන් තාප විකිරණ පොඩ්ඩයි නිදහස් කරන්න විමෝචනය කරන්න. එතකොට අපිට වැඩි රස්නයක් දැනෙන්නේ මේ විකිරණ ගොඩක් තියෙන තැන හිටගත්තම. එතකොට පෘෂ්ඨ වර්ගඵලය වැඩි නම් තාප විකිරණ විමෝචනය කරන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. තේරුණා? එතකොට අපි මේ තාප විකිරණ විමෝචනය කරන ශීඝ්‍රතාවයට කියනවා කැපිටල් E කියලා. එතකොට ඒ වැඩි වෙනකොට මොකක්ද වෙන්නේ? E වැඩි වෙනවා. ඒ වැඩි වෙනකොට E වැඩි වෙනවා. පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනකොට E වැඩි වෙනවා. ඊට පස්සේ දෙවනි සාධකය වස්තුවේ උෂ්ණත්වය. වස්තුවේ උෂ්ණත්වය ගත්තම වස්තුවේ උෂ්ණත්වය කියන එක වැඩි නම් දැන් අපි එකම සයිස් එකේ වස්තු දෙකක් අරගෙන අපි හිතමු කුඩා ලෝහ ගෝල දෙකක් කියලා. එතකොට එකම සයිස් එකේ වස්තු දෙකක් අරගෙන ඒ දෙක වෙන වෙනම රත් කරනවා. එකක් වැඩි උෂ්ණත්වයකට රත් කරනවා, අනිත් එක අඩු උෂ්ණත්වයකට රත් කරනවා. එතකොට අපි ආපහු අර කලින් කරපු වැඩේම කරනවා. ඒ කියන්නේ ඒ දෙක තියෙන පරිසරයට වෙන වෙනම ගිහිල්ලා අපි මේ දෙක ගාවින් හිට ගන්නවා. එතකොට අපිට වැඩි රස්නයක් දැනෙන්නේ කොතනින්ද? වැඩි රස්නයක් දැනෙන්නේ අනිවාර්යෙන්ම වැඩි උෂ්ණත්වයක් තියෙන ලෝහ ගෝලය. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට E වැඩි වෙනවා නේ. උෂ්ණත්වය වැඩි වෙනකොට E වැඩි වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ පළවෙනි සාධක දෙකේ විචලනය වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි සාධකය පෘෂ්ඨයේ ස්වභාවය. පෘෂ්ඨයේ ස්වභාවය කියලා කිව්වම එක එක පෘෂ්ඨ තියෙනවා. අනේ එක එක වර්ණවල පෘෂ්ඨ තියෙන සුමට පෘෂ්ඨ තියෙන ඒවා තියෙනවා, රළු පෘෂ්ඨ තියෙන වස්තු තියෙනවා. එක එක වස්තු වල පෘෂ්ඨ ස්වභාවය එකිනෙකට වෙනස්. එතකොට ඒ වලින් තාප විකිරණ නිදහස් කරන ශීඝ්‍රතාවය එකිනෙකට වෙනස් වෙනවා. හරිද? එතකොට අපි දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොතින් කළු පෘෂ්ඨයකුයි සුදු පෘෂ්ඨයකුයි කළු පෘෂ්ඨයෙන් තමයි වැඩිපුර තාපය අවශෝෂණය කරන තාප විකිරණ අවශෝෂණය කරන්නේ වැඩිපුර කළු පෘෂ්ඨයෙන්. ඒ වගේම තාප විකිරණ විමෝචනය කරන්නේ කළු පෘෂ්ඨයෙන්. ඒ කිව්වම මොකද්ද? මොන අයහගන්න කළු පෘෂ්ඨයක් තියෙන වස්තුවකුයි සුදු පෘෂ්ඨයක් තියෙන වස්තුවකුයි ගන්නවා. හිතන්න මෙහෙම ඔන්න අවුවේ නවත්තලා තියෙන කාර් දෙකක්. එකක් කළු පාට කාර් එකක්, අනිත් එක සුදු පාට කාර් එකක්. එතකොට ඔයාලට සමහරවිට මේ අත්දැකීම් නැති කළු පාට කාර් එකේ ගිහිල්ලා නැග්ගමද රස්නේ වැඩි. දැන් දෙකම තියෙන එකම පරිසරයනේ. ඒ කියන්නේ එකම උෂ්ණත්ව මට්ටමේ තියෙන්නේ. හරිද? එතකොට දෙකම එකම වර්ගයේ කාර් දෙකක් කියලා හිතන්නකො. එතකොට වැඩිපුර අපිට උෂ්ණත්වය දැනෙන්නේ කළු පාට කාර් එකේ ගිහිල්ලා හිටක වාඩි වුණාමද සුදු පාට කාර් එකේ ගිහිල්ලා වාඩි වුණාමද? අනිවාර්යයෙන්ම කළු පාට කාර් එකේ ගිහිල්ලා වාඩි වුණාම තමයි අපිට වැඩිපුර රස්නේ දැනෙන්නේ අතුරට. ඒ කියන්නේ කළු පාට පෘෂ්ඨයෙන් තාපය ශීඝ්‍රයෙන් පිට කරනවා නේ. ඒ වගේම තමයි කළු පාට පෘෂ්ඨයෙන්ම තමයි තාපය වැඩිපුරම අවශෝෂණය කරන්නේ. ඒ කියන්නේ තාපය වැඩිපුරම අවශෝෂණය කිරීම ගත්තත් කළු පාට පෘෂ්ඨය තමයි උඩින්ම ඉන්නේ. තාපය වැඩිපුර විමෝචනය කිරීම ගත්තත් කළු පාට පෘෂ්ඨය තමයි උඩින්ම ඉන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් කියනවා කළු පෘෂ්ඨවල තාපය විකිරණ නිදහස් කරන ශීඝ්‍රතාවය වැඩි අනෙක් පෘෂ්ඨ වලට වඩා. හරිද? එතකොට ඕනනම් ඔයාලට පුළුවන් දැන් අපි කතා කරන්නේ තාප අර කාර් දෙක උදාහරණයක් අරගෙන කතා කරේ කළු පෘෂ්ඨයකුයි සුදු පෘෂ්ඨයකුයි. ඒ වලින් කළු පෘෂ්ඨය තමයි ඉක්මනටම ඒ කියන්නේ ශීඝ්‍රයෙන් තාප විකිරණ නිදහස් කරන්නේ. ඒක නිසා තමයි අපිට කළු වාහනය ඇතුළට නැග්ගම ඒක ඇතුලේ වැඩිපුර රස්නේ දැනෙනවා. ඊට පස්සේ දැන් තාප විකිරණ එතකොට වැඩිපුරම අවශෝෂණය කරන්නේ වැඩිපුරම විමෝචනය කරන්නේ කළු පෘෂ්ඨයේ තියෙන වස්තු.
හරි එතකොට අනෙක් පෘෂ්ඨ වර්ණ තියෙන මේ පෘෂ්ඨ තාප විකිරණ අවශෝෂණය කරනවා විමෝචනය කරනවා ඒ වුණාට වැඩිපුරම තාප විකිරණ අවශෝෂණය කරන්නේ පිට කරන්නේ මෙන්න මේ කළු වර්ණයේ තියෙන පෘෂ්ඨ. හරි. හරි. ඊට පස්සේ ඔන්න මෙන්න මේ පෘෂ්ඨයේ ස්වභාවය ගැන අපිට එක ගැන අධ්‍යයනය කරන්න හදලා තියෙනවා ලෙස්ලි ගණකය කියලා ගණකයක්. හරිද? එතකොට ඔය ලෙස්ලි ගණකය කියන එක මෙන්න මේ වගේ ගණකයක්. ඒ ගණකයේ පැති 6ක් තියෙනවා. ගණකයක පැති 6ක් තියෙනවානේ. එතකොට ඔන්න පැති 6න් පැති 6 එක එක වර්ණ වලින් තමයි පාට කරලා තියෙන්නේ. ඒ කියන්නේ පැති 6 එක එක වර්ණ වලින් පාට කරලා තියෙනවා. ඊට පස්සේ අපි මේක ඇතුළට දානවා මොකක් හරි ද්‍රවයක්. අපි හිතමු මේ ඉස්සරහා පැත්ත කළු වර්ණයේ තියෙන්නේ. මේක රතු, කහ, පල්ලෙහා කොළ, සුදු ඊට පස්සේ අපි ගමු දම්. හරිද? ඔන්න වගේ පාට 6කින් තමයි පාට කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ඉස්සරහා පෘෂ්ඨය තමයි කළු වර්ණයෙන් පාට කරලා තියෙන්නේ. හරිද? මේක කළු. අනිත් ඒවා එක එක පාට වලින් පාට කරලා තියෙන්නේ. හරිද? එතකොට අපි මේ ගණකයේ අරගෙන මේ ගණකයේ තියෙන මේ ගණකයේ විවෘත කරන්න පුළුවන්. විවෘත කරලා අපි මේක ඇතුළට දානවා උණුසුම් ද්‍රවයක්. දාලා වහලා ඊට පස්සේ අපි හදාගන්නා බල්බේ කළු කරන ලද උෂ්ණත්ව මානයක්. බල්බේ කළු කරන ලද උෂ්ණත්ව මානයක් හදාගෙන මේකේ පල්ලෙහා තියෙන බල්බය කළු පාටයි. හරිද? මේක කළු පාට බල්බයක්. මෙන්න මේ උෂ්ණත්ව මානය අරගෙන අපි මේක එක එක පැති වලින් තියලා බලනවා. තියලා බලනකොට වැඩිපුරම උෂ්ණත්වමාන පාඨාංකයක් පෙන්වන්නේ මෙන්න මේ කළු කියන පැත්තෙන් මේ උෂ්ණත්වමානය ඇල්ලුවා. ඒකෙන් තේරුම් ගන්න ඕන කළු පෘෂ්ඨවල තාප විකිරණ විමෝචනය කරන ශීඝ්‍රතාවය අනෙක් පෘෂ්ඨවලට වඩා සාමාන්‍යයෙන් වැඩි කියලා. ඒතර මේවා MCQ වලත් අහන. කළු වලත් තියෙනවා කළු සුමට පෘෂ්ඨ තියෙනවා කළු රළු පෘෂ්ඨ තියෙනවානේ. එහෙම ඒ වලිනුත් කළු රළු කියන පෘෂ්ඨ තමයි වැඩිපුරම තාපය අවශෝෂණය කරන්නේ වැඩිපුරම තාපය පිට කරන්නේ. කළු සුමට වෙනකොට සුමට වුණාට පස්සේ අර විකිරණ ඇවිල්ලා වදිනකොට පරාවර්තනය වෙලා යන්න පුළුවන්. ඒක නිසා කළු සුමට පෘෂ්ඨ වලට වඩා කළු රළු පෘෂ්ඨ ඒ කියන්නේ දෙකම කළු තමයි උනාට සුමටයි රළුයි. කියන්නේ අපි ගත්තොත් කළු පාට වීදුරුවකුයි කළු පාට වෙනත් මොකක් හරි වස්තුවක් ගත්තොත් ඒකෙන් අර කළු පාට වීදුරුවේ සුමට නිසා එයා කළු පාට වුණා එයාගේ ඒ පෘෂ්ඨයේ වැදිලා විකිරණ වලට පරාවර්තනය වෙන්න පුළුවන්. ඒක නිසා යම් ප්‍රමාණයක් එයාට රළු පෘෂ්ඨ තරම් අවශෝෂණය කරන්න බෑ. ඒ වගේම පිට කරන්නත් බෑ. ඒක නිසා අපි ගත්තොත් කළු රළු පෘෂ්ඨ කියන එක තමයි සාමාන්‍යයෙන් තාප විකිරණ වැඩිපුරම නිදහස් කරන ඒ කියන්නේ විමෝචනය වැඩි ශීඝ්‍රතාවයකින් නිදහස් කරන පෘෂ්ඨය වෙන්නේ. එතකොට ඒ අනුව උණුසුම් වස්තුවකින් තාප විකිරණ විමෝචනය කරන ශීඝ්‍රතාවය වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය වස්තුවේ උෂ්ණත්වය පෘෂ්ඨයේ ස්වභාවය කියන සාධක තුන අනුව වෙනස් වෙන ආකාරය තමයි අපි දැන් හදාගන්නේ. හරි. අපි එතකොට විද්‍යුත් චුම්බක වර්ණාවලිය ගැන කතා කරා, ඊට පස්සේ විකිරණය ගැන මොකක්ද කියලා කතා කරා, තාප විකිරණ ගැන කතා කරා, ඊට පස්සේ පදාර්ථයේ පුළුවන් තාප විකිරණ අවශෝෂණය කරන්න තාප විකිරණ පිට කරන්න. ඊට පස්සේ අපි බලුවා උණුසුම් වස්තුවකින් තාප විකිරණ විමෝචනය කරන ශීඝ්‍රතාවය රඳා පවතින සාධක. ඊට පස්සේ අපි ඒක යටතේ අර
පෘෂ්ඨයේ ස්වභාවයකට අපි ලෙස්ලි ගණකය ගැන කතා කරා. ඒකෙන් එළඹුණු නිගමනය ගැන කතා කරා. හරිද? ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ කෘෂ්ණ වස්තු කියලා જાතියක් ගැන ඉගෙන ගන්න. කෘෂ්ණ වස්තු කියලා කියන જાතියක් ගැන ඉගෙන ගන්න. අපි ඊට කලින් බලමු කෘෂ්ණ වස්තු කියන්නේ මොකක්ද කියන එක. ඒක මොකක්ද කියන එකට කලින් අපි බලමු සාමාන්‍ය වස්තු. හරිද? කොහොමද මෙන්න මේ තාප විකිරණ අවශෝෂණය කරන්නේ, තාප විකිරණ පිට කරන්නේ කියන එක ගැන බලමු. හරිද? එතකොට කෘෂ්ණ වස්තුවක් කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩි අදහසක් එයි. හරිද? අපි ගත්තනේ අර මුලින්ම ගහක්. එතකොට එයා දවල් කාලයේදී මොකද කරන්නේ? එයා දවල් කාලයේදී සූර්යාගෙන් ලැබෙන තාප විකිරණ අවශෝෂණය කරනවා නේ. එතකොට මේ සූර්යාගේ ඉඳලා තාප විකිරණ ගොඩක් මෙයාට එනවානේ. ඒ එන හැම තාප විකිරණයක්ම මෙයා අවශෝෂණය කරනවාද? නෑ. මෙයා අවශෝෂණය කරන්නේ එයාගේ ප්‍රමාණයට විතරයි. ඒ කියන්නේ සූර්යාගෙන් ලැබෙන සියලුම තාප විකිරණ මෙයා අවශෝෂණය කරන්නේ එකක් දෙකක් මෙහෙම ඇවිල්ලා මෙතන පරාවර්තනය වෙලා ආපහු වෙන කොහෙද හරි යන්න පුළුවන්. හරිද? එතකොට ඒ නිසා මෙයා සූර්යාගෙන් ලැබෙන සියලුම මේ يعني මෙයාට පතිත වෙන හැම තරංගායමයකටම අදාළ විකිරණ මෙයා අවශෝෂණය කරන්නේ නැහැ. හරිද? يعني මේ අපි කතා කරන්නේ තාප විකිරණ ගැන. තාප විකිරණත් දැන් IR කිරණ කියන එකත් යම්කිසි පරාසයකට විහිදෙනවා. අර දෘශ්‍ය පරාසය වගේ අපි අර IR කියලා එක තැනක විතරක් මාක් කරාට ඕක විශාලනය කරලා බැලුවොත් IR කියන එකත් මේ වගේ පරාසයක්. එතකොට එයාලගෙත් එක එක තරංගායාම තියෙනවා. කියන්නේ එක එක තරංගායාම 301 302 ඒ වගේ එක එක අගයන් වල තරංගායාම තියෙන්න පුළුවන්. එතකොට මේ ගහට පතිත වෙන හැම තාප විකිරණයම මෙයා අවශෝෂණය කරගන්නේ. ඒ කියන්නේ දැන් මෙයාට පහක් අපි හිතමු මෙයාට මේ විකිරණ පහක් මෙයාට පතිත වෙලා තියෙනවානේ ගහට. ඒකට විකිරණ පහක් පතිත වෙලා තියෙනවා. මෙයා උරාගෙන තියෙන විකිරණ 3යි. හරිද? එතකොට දැන් අපි ගත්තොත් ඊට පස්සේ මෙයා දැන් දවල් කාලේ ඉවර වෙලා රැය වුණාට පස්සේ මෙයා ගාව දැන් අර තියෙන තාප විකිරණ 3ක් අවශෝෂණය වෙලා දවල් කාලේ අවශෝෂණය වෙච්ච තාප විකිරණ. එතකොට මෙයා මොකද්ද කරන්නේ? රැය වුණාට පස්සේ තාප විකිරණ විමෝචනය කරනවා කියලා කිව්වනේ. එතකොට එයා ගාව තියෙන මේ තාප විකිරණ 3 මෙයා විමෝචනය කරනවද? නෑ. එයා විමෝචනය කරන්නේ මේ තුනෙන් එකක් විතර. හරිද? තුනෙන් එකක් විතර විමෝචනය කරනවා. ඒ කියන්නේ මෙයාට දවල් කාලේ පහක් පතිත වුණා. පහෙන් මෙයා උරාගත්තේ 3යි. ඊට පස්සේ 3ක් උරාගත්තට රැයට ඒ තුනම පිට කරන්නේ නැහැ. එකක් විතර තමයි පිට කරන්නේ. ඒ කියන්නේ අපිට මෙයාගෙන් ගන්න පුළුවන් අදහස මොකද්ද? එතකොට සාමාන්‍ය වස්තුවකට පතිත වෙන හැම තාප විකිරණයක්ම අපි ඒක කිව්වොත් හරි විදියටම කිව්වොත් හැම තරංගායාමයකටම අදාළ තාප විකිරණ සාමාන්‍ය වස්තු අවශෝෂණය කරන්නේ නැහැ. ඒ අවශෝෂණය කරපු තාප විකිරණ එයා හැම එකම පිට කරන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය වස්තු වල ස්වභාවය ඒක. සාමාන්‍ය වස්තුවක් කියන එක එයාට පතිත වෙන සියලුම තරංගායමයන්ට අදාළව විකිරණ අවශෝෂණය කරන්නේ නැහැ. අවශෝෂණය කරගත්ත සියලුම තරංගායමයන්ට අදාළ විකිරණ පිට කරන්නේ නැහැ. ඒකට පහක් පතිත වෙලා 3යි අවශෝෂණය කරලා තියෙන්නේ. දෙකක් පරාවර්තනය වෙනවා. 3ක් අවශෝෂණය කරගත්තට පිට කරලා දෙන්නේ එකයි. මේ සංඛ්‍යා ගැන හිතන්න එපා. මේකේ අදහස ගැන හිතන්න. තේරුම් ගන්න. හරිද? ඒක සාමාන්‍ය වස්තු වල ස්වභාවය ඕක. ඊට පස්සේ එහෙනම් ඔයාලට අදහසක් එනවා ඇති කෘෂ්ණ වස්තුවක් කියන්නේ මොකක්ද කියන එක. එතකොට කෘෂ්ණ වස්තුවක් කියලා කියන්නේ ඒ කෘෂ්ණ වස්තුවට පතිත වෙන සියලුම අපි මෙයා කෘෂ්ණ වස්තුවක් කියලා ගත්තොත් එයාට පතිත වෙන
සියලුම තරංගායාම වලට අදාළ තාප විකිරණ මෙයාට පුළුවන් අවශෝෂණය කරන්න. ඉතින් අපි කලින් අර වගේ ගත්තොත් මෙයාට තාප විකිරණ පහක් පතිත වුණොත් මෙයා ඒ තාප විකිරණ පහම අවශෝෂණය කරනවා. කවුද? කෘෂ්ණ වස්තු. මේ තියෙන්නේ සාමාන්‍ය වස්තු. හරිද? සාමාන්‍ය. මේ තියෙන්නේ කෘෂ්ණ. හරිද? කෘෂ්ණ වස්තු. එතකොට මෙයාට පුළුවන් අර පතිතවල තරංගායාම පහම අවශෝෂණය කරන්න. ඒ කියන්නේ තරංගායාම පහට අදාළ තාප විකිරණ පහ පතිත වෙනවා. ඒ පහම උරා ගන්න. ඊට පස්සේ රැය වුණාට පස්සේ මෙයාට පුළුවන් අර අවශෝෂණය කරගත්තු තරංගායාම පහ ආපහු පිට කරලා දාන්නත් පුළුවන්. එතකොට එයා තාප විකිරණ අවශෝෂණය කරද්දී හැම තාප විකිරණයම අවශෝෂණය කරගන්නවා. ඒ වගේම හැම තාප විකිරණයම පිට කරලා දාන විමෝචනය වෙනවා. හරිද? එහෙනම් දැන් කෘෂ්ණ වස්තුවක් කියන්නේ මොකක්ද කියන එක දැන් අදහස තේරුණානේ. සාමාන්‍ය වස්තුවක් ගත්තොත් එයාට පතිත වෙන විකිරණ සේරම එයා අවශෝෂණය කරගන්නෙත් නැහැ. අවශෝෂණය කරගත්තු විකිරණ සේරම එයා පිට කරන්නෙත් නැහැ. දැන් කෘෂ්ණ වස්තුවක් කියන එක ගත්තොත් එයාට පතිත වෙන සියලුම තරංගායාම එයා අවශෝෂණය කරගන්නවා. ඒ වගේම අවශෝෂණය කරගත්තු තරංගායාම සේරම එයා විමෝචනයක් කරනවා. එතකොට කෘෂ්ණ වස්තුවක් කියන්නේ ඔන්න ඕක. එතකොට කෘෂ්ණ වස්තු වලට උදාහරණ විදියට ආසන්න වශයෙන් අපි විශාල ග්‍රහලෝක සූර්යයා, පෘථුවිය, ඒ වගේ විශාල ග්‍රහලෝක අපි කෘෂ්ණ වස්තු විදියට උපකල්පනය කරනවා. ඒ කියන්නේ එයාලගේ පෘෂ්ඨ වර්ගඵලය ඉතා විශාල අගයන් නිසා එයාලට පතිත වෙන ඕනම විකිරණ වර්ගය අවශෝෂණය කිරීමේ හැකියාව තේජ හිතලා කෘෂ්ණ වස්තුවක් විදියට අපි සලකනවා. අපි දකින එදිනෙදා පරිසරයේ දකින වස්තු මෙන්න මේ කෘෂ්ණ වස්තු විදියට සලකන්න බෑ. يعني මේ කෘෂ්ණ වස්තුවක් කියන එක අපි උපකල්පනය කරලා හදාගත්තු වස්තු වර්ගයක්. එතකොට සාමාන්‍ය වස්තුයි කෘෂ්ණ වස්තුයි කියන්නේ ඔන්න ඔය විදියට මේ වගේ තාප විකිරණ අවශෝෂණය විමෝචනය කරන වස්තු ಜಾති දෙකක්. සාමාන්‍ය වස්තු මේ විදියට තාප විකිරණ අවශෝෂණය විමෝචනය කරනවා. කෘෂ්ණ වස්තු මේ විදියට. මේ කෘෂ්ණ වස්තු සේරම තරංගායම වලට අදාළ විකිරණ අවශෝෂණය කරනවා විමෝචනය කරනවා. සාමාන්‍ය වස්තු සේරම නැහැ. එයා ගන්නේ පරිත වෙන ඒවායින් ටිකක් අරගන්නවා. ඒ ටිකෙන් පිට කරන්නේ ඒ ටිකෙනු තව පොඩ්ඩයි පිට කරන්නේ. අය වුණාම තමයි සාමාන්‍ය වස්තුයි කෘෂ්ණ වස්තුයි අපිට ඒ දෙන්න අතර තියෙන වෙනස හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි. අපි දැන් කෘෂ්ණ වස්තු සාමාන්‍ය වස්තු ගැන කතා කරා. ඒකට කෘෂ්ණ වස්තුවක් කියන එක අපිට හදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අපිට කෘෂ්ණ වස්තුවක් හදන්න පුළුවන් අපි ගන්නවා කුහර ගෝලයක්. කුහර ගෝලයක් අරගන්නවා මෙන්න මේ වගේ සිදුරක් තියෙනවා. හරිද? කුහර ගෝලය. ඒකේ මේ ඇතුලේ පෘෂ්ඨය අපි ඊට පස්සේ කළු වර්ණයෙන් වර්ණ ගන්නවා. හරිද? කියන්නේ මේක දෙකට පාලලා වගේ දෙකට පාලලා අරගෙන වර්ණ ගන්නවා අපු සෙට් කරනවා. ඊට පස්සේ අපි මේ සිදුර කෙලින්ම මේ පැත්තේ හදනවා කුඩා පරාවර්තනය වෙන්න පුළුවන් දැක්ටක්. ඒ කියන්නේ අපි වීදුරු කැබලි ගන්න නැත්නම් ලෝහ තාඩ ඒ වගේ පරාවර්තනය වෙන්න පුළුවන් සුමඩ පුස්තකයක් කියන පොඩි දැක්ටක් හදනවා මෙන්න මේ සිදුර කෙලින්. මේ සිදුර කෙලින්. එතකොට මොකද වෙන්නේ? මේ සිදුර කෙලින් මෙයාට අපි විකිරණයක් මෙහෙම පතනය කරලා දෙන්න. හරිද? එයා ගිහිල්ලා මෙහෙම වදිනවා මේ දැත්තේ කෙලවර. හරිද? එතකොට එයා මෙහෙම වැදුනට පස්සේ එයා මේක ඇතුලේ කීපවතාවක් පරාවර්තනය වෙනවා. හරිද? විකිරණ. මොන පරාවර්තනය වෙනවා? එතකොට විකිරණය වෙනවා. අනිවාර්යයෙන්ම පරාවර්තනය වෙනවා. කීපවතාවක් මේක ඇතුලේ පරාවර්තනය වෙනවා. පරාවර්තනය වෙනකොට මොකද වෙන්නේ?
අපි දෝලන තරංග වල දිගාගත්ත කිරණ තරංගයක් පරාවර්තන වෙනකොට තිබ්බ ශක්තියෙන් යම්කිසි ප්‍රතිශතයක් හානි වෙනවා. එතකොට මේක ඇතුලේ මෙයා ගොඩක් සැරයක් පරාවර්තන වෙනකොට මොකද වෙන්නේ? මෙයා අරගෙන ආපු ශක්තිය හානි වෙලා අවසානයේ මේක ඇතුලේ තියෙන පදාර්ථයෙන් මෙයාව අවශෝෂණය කරනවා. එතකොට අපි අර කලින් කතා කරපු අර්ථ දැක්වීම අනුව හරිය නේද? මෙයාට පතනය වෙච්ච විකිරණ මෙයාට පුළුවන් මෙයාට පතනය වෙන ඕනෑම ආකාරයක විකිරණයක් මේක ඇතුලේ පරාවර්තන රාශියක් වෙන නිසා ඕනෑම ආකාරයක විකිරණයක් මෙයාට අවශෝෂණය කරගන්න පුළුවන්. ඒ වගේම මෙයා සිසිල් පරිසරයක ගිහිල්ලා තිබ්බොතින් මෙයාට පුළුවන් මේ අවශෝෂණය කරගන්න විකිරණ ආපහු නිදහස් කරන්න පුළුවන්. එතකොට ආසන්න වශයෙන් මෙයා කෘෂ්ණ වස්තුවක් වගේ නේද? ඒක කෘෂ්ණ වස්තුවක් අදාගන්නේ ඔන්න ඔය විදියට. මෙයා අපි ආසන්න වශයෙන් කෘෂ්ණ වස්තුවක් විදියට තමයි සැලකන්නේ. හරි. දැන් අපි කෘෂ්ණ වස්තු ගැන කතා කරලා සාමාන්‍ය වස්තු ගැන කතා කරා. එතකොට කෘෂ්ණ වස්තුවක් හදාගන්නේ කොහොමද කියන එකත් බලමු. දැන් ඇයි අපි මේ කෘෂ්ණ වස්තුවක් කියන එක ගැන කතා කරන්නේ? එතකොට ස්ටෙෆාන් කියලා කියන විද්‍යාඥයෙක් කෘෂ්ණ වස්තු පිළිබඳව ඉදිරිපත් කරලා තියෙනවා නියමයක්. අන්නේ නියමයෙන් තමයි අපි මේ තාප විකිරණ ගැන අධ්‍යයනය කියන්නේ තාප විකිරණ වස්තුන්ගෙන් අවශෝෂණය කරගන්න විමෝචනය කරගන්න ආකාරය ගැන අපි තේරුම් ගන්න අන්නේ නියමයි. ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ ඒවා කෘෂ්ණ වස්තුවකට. හරිද? ඒක නිසා තමයි අපි අර කෘෂ්ණ වස්තු ගැන මුලින් කෘෂ්ණ වස්තු කියන්නේ මොකක්ද කියන එක තේරුම් අරගත්ත. කෘෂ්ණ වස්තුව කියන්නේ එයාට පතිත වෙන සියලුම තරංගායම එයාට අවශෝෂණය කරගන්නත් පුළුවන්. සියලුම තරංගායම වලට අදාළ විකිරණ විමෝචනය කරන්නත් පුළුවන්. එතකොට ස්ටෙෆාන් කියන විද්‍යාඥයා කෘෂ්ණ වස්තු වලට තමයි මේ නියමය දැම්මේ. ඒක අපි පස්සේ වෙනස් කරගෙන සාමාන්‍ය වස්තු සඳහා පාවිච්චි කරන විදියට ඒ නියමය අපි හදාගෙන තියෙනවා. ඒක අපි ඉස්සරහට යනකොට බලමු. එතකොට ස්ටෙෆාන් කියන විද්‍යාඥයා ඉදිරිපත් කරා මේකට අපි කියනවා ස්ටෙෆාන් නියමය කියලා. කෘෂ්ණ වස්තු පිළිබඳ ස්ටෙෆාන් නියමය. එතකොට ස්ටෙෆාන් නියමයෙන් කියන්නේ හරිද? කෘෂ්ණ වස්තුවක් ගත්තොත් අපි ගන්නවා කෘෂ්ණ වස්තුවක්. කෘෂ්ණ වස්තුවක් ගත්තොත් එයාගේ ඒකක වර්ගඵලයකින් මේ තියෙන කෘෂ්ණ වස්තුව. හරිද? කෘෂ්ණ වස්තුවක් ගත්තොත් එයාගේ ඒකක වර්ගඵලයකින් හරිද? ඒක වර්ගඵලයක් කියන්නේ වර්ග මීටර එකක්. ඒකක කාලයක් තුල තප්පරයක් තුල හරිද? නිදහස් කරන තාප විකිරණ වල ශීඝ්‍රතාවය. ඒ කියන්නේ ඒකක වර්ගඵලයකින් ඒකක කාලයක් තුල තාප විකිරණ නිදහස් කරන ශීඝ්‍රතාවය E නම් හරිද? E නම් එයා කියනවා E අනුලෝම සමානුපාතිකයි කියලා මේ වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වයේ හතරවෙනි බලය. මොකද එයා කියන්නේ ස්ටෙෆාන් කියන්නේ කෘෂ්ණ වස්තුවක් ගත්තොත් කෘෂ්ණ වස්තුවේ ඒකක වර්ගඵලයකින් ඒකක කාලයක් තුල එයා නිදහස් කරන තාප විකිරණ ශීඝ්‍රතාවය E කියලා කිව්වොත් තාප විකිරණ විමෝචනය කරන ශීඝ්‍රතාවය E කියලා කිව්වොත් ඒක අනුලෝම සමානුපාතිකයිලු ඒ වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වය. හරිද? මේක නිරපේක්ෂ උෂ්ණත්වය. නිරපේක්ෂ උෂ්ණත්වය කියන්නේ මොකද්ද? උෂ්ණත්වය කෙල්වින් වලින් ගන්නම අපි ඒකට කියනවා නිරපේක්ෂ උෂ්ණත්වය කියලා. සෙල්සියස් වලින් ගන්නවා අපි ඒකට කියන සාපේක්ෂ උෂ්ණත්වය කියලා. ඒක තාපයේ පාඩමේදී ඉගෙන ගන්න උෂ්ණත්වය විදිහට නිරපේක්ෂ උෂ්ණත්වය. හරිද? මේ නිරපේක්ෂ උෂ්ණත්වයේ හතරවෙනි බලයට අනුලෝම සමානුපාතිකය කියලා තමයි ස්ටෙෆාන් කියන්නේ. හරිද? ඔන්න ආයි බලන්න කෘෂ්ණ වස්තුවක් ගත්තොත් එයාගේ ඒකක වර්ගඵලයකින්
ඒකක කාලයක් තුල තාප විකිරණ විමෝචනය කරන ශීඝ්‍රතාවය අනුලෝම සමානුපාතිකයි එම වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වයේ හතරවෙනි බලය. අන්න ඕක තමයි මෙන්න මේ ස්ටෙෆාන් කියන විද්‍යාඥයා කිව්වේ. හරිද? එතකොට දැන් මේ E කියලා කියන්නේ මොකද්ද? ඒකක වර්ගඵලයකින් ඒකක කාලයක් තුල තාප විකිරණ විමෝචනය කරන ශීඝ්‍රතාවය. හරිද? එතකොට දැන් අපි දන්නවා ෆිසික්ස් වල අනුලෝම සමානුපාතික සම්බන්ධයක් කියනකොට අපිට පුළුවන් නියතයක් දාලා මෙතනට සමාන ලකුණ ගන්න. හරිද? එතකොට අපි මේකට නියතයක් විද්‍යාඥයන් පරීක්ෂණ කරලා නියතයක් හොයාගෙන තියෙනවා. ඒ නියතය සිග්මා කියලා කියන්නේ සිග්මා කියන්නේ ස්ටෙෆාන් නියතය. හරිද? ස්ටෙෆාන් නියතය සිග්මා T4 කියලා ඔන්නෝම සමීකරණයක් එනවා. මේ ස්ටෙෆාන් නියතය. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ අපි මේ කියන්නේ මේ ඒකක වර්ගඵලයකින් ඒකක කාලයක් තුල තාප විකිරණ විමෝචනය කරන ශීඝ්‍රතාවය. හරිද? වර්ග මීටර එකකින් ඒකක කාලයක් තුල තාප විකිරණ විමෝචනය කරන ශීඝ්‍රතාවය තමයි මේ E කියලා අපි කියන්නේ. හරිද? එතකොට අපිට පුළුවන් නේද මේකෙන් දැන් වර්ග මීටර එකකින් නිකුත් කරන ශීඝ්‍රතාවය E නම් අපිට පුළුවන් මේ වස්තුවට තියෙනවා නම් A කියලා වර්ගඵලයක්. හරිද? A කියලා වර්ගඵලයක් තියෙනවා නම් කැපිටල් A කියලා අපිට පුළුවන් නේද මේ සමීකරණය කැපිටල් A ගෙන් වැඩි කරාම මේ වස්තුවෙන් නිකුත් කරන සම්පූර්ණ ශීඝ්‍රතාවය හොයන්න. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ E කියලා කිව්වේ අපි වර්ග මීටර එකක් තුලින් තප්පරයකදී නිදහස් කරන තාප විකිරණ වල ශක්තිය. එතකොට A කියලා වර්ගඵලයක් සහිත වස්තුවකින් තප්පරයකට නිදහස් කරන ශීඝ්‍රතාවය හොයන්නේ කොහොමද? මේ සමීකරණයම අපි A වලින් වැඩි කරනවා. E A කියන්නේ වස්තුවේ තප්පර එකක් තුලදී නිකුත් කරන තාප විකිරණ ශක්තිය. ඒක මේ සමීකරණයම උඩ සමීකරණයම කැපිටල් A වලින් වැඩි වෙනවා. තේරුණාද? මේක ස්ටෙෆාන් කිව්ව එක. මේ තියෙන ස්ටෙෆාන්ගේ නියමය. ඒකෙන් අපි හදාගත්ත මේ සමීකරණය. මේ සමීකරණය ගන්න පුළුවන් වර්ග මීටර එකකින් තප්පරයකදී නිකුත් කරන ශක්තිය. හරිද? ශීඝ්‍රතාවය කිව්වත් හරි තප්පරයකදී නිසා ශක්තිය කිව්වත් හරි. හරිද? ශක්තිය. එතකොට මේ ඉන්නේ A වර්ගඵලයකින් තප්පරයකදී නිදහස් කරන ශක්තිය. හරි. ශක්තිය. ඔන්නෝම තමයි එතකොට ස්ටෙෆාන් නියමය අපි හදාගත්තා. ස්ටෙෆාන් කිව්වේ මොකද්ද? කෘෂ්ණ වස්තුවකින්. එයා කිව්වේ කෘෂ්ණ වස්තුවකින්. හරිද? කෘෂ්ණ වස්තුවකට තමයි යා මේ නියමය දැම්මේ. කෘෂ්ණ වස්තුවක වර්ග මීටර එකක් තුලින් තප්පරයකදී නිදහස් කරන තාප විකිරණ වල ශක්තිය අනුලෝම සමානුපාතිකයි කිව්වා. ඒ වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වයේ හතරවෙනි බලය. ඊට පස්සේ අපි ඒක සමීකරණයක් විදිහට හදාගත්තා. නියතයක් දාලා හදාගත්තා. E සමානයි සිග්මා T4 කියලා. මේ E කියන්නේ වර්ග මීටර එකකින් තප්පරයකදී නිදහස් කරන ශක්තිය. එතකොට මේ සමීකරණය අපි කැපිටල් A කියන වර්ගඵලයෙන් වැඩි කරොත් මොකක්ද වෙන්නේ? මේ තියෙන ඒකක වර්ගඵලයන්නේ. එතකොට ඒකක වර්ගඵල ගාණක් මේක ඇතුලේ තියෙනවා. ඒක නිසා අපි කරන්න ඕන මේ වස්තුවේ කෘෂ්ණ වස්තුවේ සම්පූර්ණ තප්පරයකදී මේ කෘෂ්ණ වස්තුව නිදහස් කරන සම්පූර්ණ ශක්තිය හොයන්න නම් තප්පරයකදී හරිද? තප්පරයකදී නිදහස් කරන සම්පූර්ණ ශක්තිය හොයන්න නම් අපි කරන්න ඕන මේ ඒකක වර්ගඵලයකින් ඒකක කාලයක් තුන නිදහස් කරන ශක්තිය මෙයාගේ වර්ගඵලයෙන් වැඩි කරනවා. එතකොට අපිට පුළුවන් මෙන්න මේ සමීකරණය හදාගන්න. හරි.
එතකොට ඔන්න ඔය සමීකරණයෙන් පුළුවන් කෘෂ්ණ වස්තුවකින් ඒකක කාලයක් තුළ තාප විකිරණ නිදහස් කරන ශීඝ්‍රතාවය හොයන්න. හරි. අපි දැන් කෘෂ්ණ වස්තුවකින් ඒකක වර්ගඵලකින් ඒකක කාලයකදී පිට කරන තාප විකිරණ වල ශක්තිය හොයන සමීකරණයක් ගත්තා. ඒ වගේම කෘෂ්ණ වස්තුවේ සම්පූර්ණ වර්ගඵලය තුලින් ඒකක කාලයක් තුළ නිදහස් කරන ශක්තිය හොයන්න සමීකරණයක් ගත්තා. E සමානයි සිග්මා T4 එකයි E සමානයි සිග්මා A T4 කියන එක. EA සමානයි සිග්මා A T4 කියන සමීකරණ දෙක හදාගත්තා. ඒ දෙක හදාගත්තේ කෘෂ්ණ වස්තුවකට. හරිද? දැන් ඊට පස්සේ දැන් අපි කිව්වනේ අපි මේ ස්ටෙෆාන් කියපු නියමය සාමාන්‍ය වස්තු වලටත් යොදා ගන්න ඕනේ කියලා. එතකොට සාමාන්‍ය වස්තු වලට යොදා ගන්න අපි මෙන්න මෙහෙම පුංචි උපක්‍රමයක් යොදා ගන්නවා. කොහොමද? ස්ටෙෆාන් කිව්වේ කෘෂ්ණ වස්තුවකට තමයි අර නියමය දැම්මේ. ඒවල කෘෂ්ණ වස්තුවකුයි සාමාන්‍ය වස්තුවකුයි හැසිරෙන ආකාරය අපි කලින් ඉගෙන ගත්තා. හරිද? එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම වැඩක් කරන්න. හරිද? අපි ගන්නවා සාමාන්‍ය වස්තුවක්. හරිද? සාමාන්‍ය වස්තුවක් ගන්නවා. මේ තියෙන සාමාන්‍ය වස්තුවක්. හරිද? එයා කැපිටල් T කියන උෂ්ණත්වයට ලක් කරනවා. හරිද? දැන් මෙයා ලක් කරාට පස්සේ මෙයාගෙන් තාප විකිරණ විමෝචනය කරනවානේ. ඒ විමෝචනය කරන ශීඝ්‍රතාවය අපි EA කියලා හිතමු. හරිද? EA කියලා හිතන්නකෝ. මෙයා A කියලා තියෙන සාමාන්‍ය වස්තුව. එතකොට එයා කැපිටල් D උෂ්ණත්වයට ලක් කරනවා. ලක් කරාට පස්සේ එයා තාප විකිරණ විමෝචනය කරනවා. ඒ විමෝචනය කරන ශීඝ්‍රතාවය EA කියලා හිතන්නකෝ. හරිද? ඊට පස්සේ අපි ගන්නවා මේ වර්ගඵලයම තියෙන. මෙයාගේ වර්ගඵලය අපි A කියලා හිතමුකෝ. සිම්පල් A කියලා. එතකොට මේ වර්ගඵලයම තියෙන කෘෂ්ණ වස්තුවක් ගන්නවා. ඒ කෘෂ්ණ වස්තුව මේ උෂ්ණත්වයටම ලක් කරනවා. ලක් කරාට පස්සේ කෘෂ්ණ වස්තුවෙනුත් තාප විකිරණ විමෝචනය කරනවානේ. එතකොට කෘෂ්ණ වස්තුව වැඩිපුර තාප විකිරණ විමෝචනය කරන සාමාන්‍ය වස්තුවකට වඩා. හරිද? එතකොට මේ තියෙන කෘෂ්ණ වස්තුව අපි එයාගේ තාප විකිරණ නිදහස් කරන ශීඝ්‍රතාවය EB කියලා හිතමු. EB. හරිද? EB කියලා හිතුවට පස්සේ අපිට පුළුවන් මෙහෙම වැඩ කරන්න. මෙයාගේ ශීඝ්‍රතාවය EA නේ. මෙයාගේ ශීඝ්‍රතාවය EB. එතකොට දෙන්නම එකම උෂ්ණත්ව වල රත් කරලා තියෙන්නේ. එකම වර්ගඵලයක් තියෙන වස්තු දෙකක්. එතකොට අපිට පුළුවන් මෙයාගේ EA බෙදීම EB කියන අනුපාතය හොයාගන්න. හරිද? EA බෙදීම EB කියන අනුපාතය. ඒ කියන්නේ සාමාන්‍ය වස්තුවේ විකිරණ නිදහස් කරන ශීඝ්‍රතාවය බෙදනවා කෘෂ්ණ වස්තුවේ උෂ්ණත්වයට අදාළව විකිරණ නිදහස් කරන ශීඝ්‍රතාවය. එතකොට අපිට මෙතනින් එනවා අනුපාතයක්. මේ අනුපාතය මේ වස්තුවට අදාළව මේ අනුපාතය හැම වෙලාවකටම නියතයක්. ඒ කියන්නේ මේ අනුපාතය ඕනෑම උෂ්ණත්වයකට හරියන අනුපාතයක්. එතකොට ඒ කියන්නේ මේ අදාළ වස්තුව සමයි. කියන්නේ අපි මේක යකඩ ගෝලයක් කියලා හිතමුකෝ. එතකොට යකඩ ගෝලයට අදාළව මේ අනුපාතය හැම වෙලාවකදීම නියතයි. එතකොට අපි මේකට නමක් කියනවා. මේකට අපි කියනවා පෘෂ්ඨික විමෝචකතාවය කියලා. සිම්පල් E වලින් තමයි ඒක හඳුන්වන්නේ. ඒ කියන්නේ අපිට ඕන දැන් අර ස්ටෙෆාන් නියමය සාමාන්‍ය වස්තු වලට පාවිච්චි කරන්න. එතකොට ඒක පාවිච්චි කරන්න අපි පොඩි උපක්‍රමයක් යදුවා. කෘෂ්ණ වස්තුවකුයි සාමාන්‍ය වස්තුවකුයි එකම වර්ගඵල තියෙන වස්තු දෙකක් අරගෙන එකම උෂ්ණත්වයකට ලක් කරලා ශීඝ්‍රතාව දෙක මැනගත්තා. මැනගෙන එයාලගේ සාමාන්‍ය වස්තුවේ ශීඝ්‍රතාවය කෘෂ්ණ වස්තුවේ ශීඝ්‍රතාවයෙන් බෙදනවා. තාප විකිරණ නිදහස් කරන ශීඝ්‍රතාවයෙන් බෙදනවා. බෙදුවම එන අගය
ඕනම වෙලාවකදී ඒ අදාළ වස්තුව සඳහා නියතයි. එතකොට අපි කියනවා මේ අනුපාතයට නම පෘෂ්ඨික විමෝචකතාවය කියලා. ඒ කියන්නේ මේ වස්තුවේ යකඩ, දැන් අපි මේක යකඩ ගෝලයක් කියලා කිව්වේ. යකඩ ගෝලයේ පෘෂ්ඨික විමෝචකතාවය. හරිද? එතකොට දැන් මෙයා දැන් අපි දන්නවනේ එකම උෂ්ණත්වයකට රත් කරොත් සාමාන්‍ය වස්තුවකේ කෘෂ්ණ වස්තුවෙන් තමයි වැඩිපුර වැඩි ශීඝ්‍රතාවයකින් නිදහස් කරන්නේ විකිරණ. සාමාන්‍ය වස්තුවෙන් අඩුයි. ඒක නිසා හැමතිස්සෙම මෙන්න මේ පෘෂ්ඨික විමෝචකතාවය කියන එක එකට වඩා අඩු වගයක්. එකට අඩු වගයක් කියන්නේ 0.0 ගාන. හරිද? එතකොට ඔන්න පෘෂ්ඨික විමෝචකතාවය කියන එක අපිට වැදගත්. මෙයාට අපි කියන පෘෂ්ඨික විමෝචකතාවය කියලා. හරිද? විමෝචකතාවය. පෘෂ්ඨික විමෝචකතාවය කියලා කියනවා. දැන් එතකොට අපිට පුළුවන් නේද මෙයාගේ ශීඝ්‍රතාවය හොයාගන්න. කොහොමද හොයාගන්නේ? අපි දන්නවා කෘෂ්ණ වස්තුවේ ශීඝ්‍රතාවය හොයාගන්න නියමය අපි දන්නවා. ස්ටෙෆාන් නියමය නේ. ඒ කියන්නේ EB සමානයි සිග්මා A T 4. මෙතන සිම්පල් A වෙන්න ඕන. අපි මෙයාගේ වර්ගඵලය සිම්පල් A කියලානේ ගත්තේ. සිග්මා A T 4. හරිද? එතකොට අපිට පුළුවන් මෙන්න මේ අනුපාතයෙන් EA කියන එක උක්ත කරගන්න. EA උක්ත කරාම එනවා EB වාරයක් E කියලා. කියන්නේ EB වැඩි කිරීම පෘෂ්ඨික විමෝචකතාවය. ඊට පස්සේ අපිට පුළුවන් EB වෙනුවට මෙන්න මෙයා ආදේශ කරන්න. සිග්මා A E T 4. ඔන්න දැන් අපි අර සාමාන්‍ය වස්තුවකින් විකිරණ විමෝචනය කරන ශීඝ්‍රතාවය හොයන්න සමීකරණයක් හදාගත්තේ ස්ටෙෆාන් නියමය ඇසුරෙන්. හරිද? ඔන්න ඔය විදිහට තමයි හදාගන්නේ. එතකොට අපිට එතනදී වැදගත් වුණා මෙන්න මේ අනුපාතය. ඒකට අපි කිව්ව පෘෂ්ඨික විමෝචකතාවය කියලා. තව මෙතන තියෙනවා දැන් මේ අපි ගත්තේ විමෝචනය වීමට අදාළවනේ. අපිට මේ විදිහටම ගන්න පුළුවන් අවශෝෂණය වීමට අදාළව. මේ දෙක. ඒ කියන්නේ සාමාන්‍ය වස්තුවෙන් අවශෝෂණය කරන ශීඝ්‍රතාවයයි කෘෂ්ණ වස්තුවෙන් අවශෝෂණය කරන ශීඝ්‍රතාවය අරගෙන ඒ දෙකේ අනුපාතය ගත්තම මෙතනට එතකොට පෘෂ්ඨික විමෝචකතාවය යන්නේ පෘෂ්ඨික අවශෝෂකතාව කියන වචන තමයි එන්නේ. ඒ දෙකේම විශාලත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. කියන්නේ මෙයාට 0.9 එනවා නම් يعني යකඩ ගෝලයේ පෘෂ්ඨික විමෝචකතාවය 0.9යි කියලා හිතුවොතින් එයාගේ පෘෂ්ඨික අවශෝෂකතාවය 0.9ම තමයි. හරිද? යකඩ ගෝලය. එතකොට ඒක ඒ වස්තුවට අදාළ විශාලත් මේ පෘෂ්ඨික විමෝචකතාවයේ පෘෂ්ඨික අවශෝෂකතාවයේ විශාලත්වය වෙනසක් වෙන්නේ නැහැ. හරිනේ? එතකොට මෙන්න මේ විදිහට තමයි සාමාන්‍ය වස්තුවක ස්ටෙෆාන් නියමය යොදන්න පුළුවන් විදිහට අපි ඒක හදාගන්නේ. මේ සිම්පල් A කියලා කියන්නේ මේ වස්තුවේ පෘෂ්ඨික වර්ගඵලය, E කියලා කියන්නේ පෘෂ්ඨික විමෝචකතාවය, සිග්මා කියන්නේ ස්ටෙෆාන් නියතය. මට අර අතන්දි කලින් කෘෂ්ණ වස්තුව වල මේ ස්ටෙෆාන් නියමය කරද්දී කියන්න බැරි වුණා ස්ටෙෆාන් නියතය 5.67 වැඩි කිරීම 10^8යි. ඒකක වොට් වර්ග මීටරයට කෙල්විනයට. හරිද? ඒක මතක තියාගන්න ඕනේ නැහැ. ගානකදී අපිට ඒක දෙනවා අනිවාර්යෙන්. ස්ටෙෆාන් නියතය කියලා ගානේදී දෙනවා. නැත්නම් අර පේපර් එකේ මුල් පිටුවේ හරි ස්ටෙෆාන් නියතය කියලා දාලා දෙනවා. හරිද? එතකොට ඒක මතක තියාගන්න ඕන කියන්නේ මතක තියාගන්න ඕන සමීකරණ. හරිද? එතකොට ඔන්න ඒ විදිහට තමයි මේ එතකොට නිරපේක්ෂ උෂ්ණත්වය මේ වස්තුවට අදාළව නිරපේක්ෂ උෂ්ණත්වය තමයි මොකද මෙතෙන්ට දාන්නේ.
එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් සාමාන්‍ය වස්තුවකින් විකිරණ නිදහස් කරන ශීඝ්‍රතාවය හොයන්න ස්ටෙෆාන් නියමයෙන් සමීකරණයක් හදාගන්න. හරි. ඊට පස්සේ අපිට තියෙනවා වස්තුවක් පරිසරයට තාප විමෝචනය කරන සඵල ශීඝ්‍රතාවය කියලා එකක් ඉගෙන ගන්න. හරිද? තාප විමෝචනය කරන සඵල ශීඝ්‍රතාවය. විමෝචනය කරන සඵල ශීඝ්‍රතාවය. මේ සාමාන්‍ය වස්තුවක් ගැන තමයි කතා කරන්නේ. එතකොට කෘෂ්ණ වස්තුවක් ගැන මේ විදිහටම හිතන්න පුළුවන්. හරිද? එතකොට අපි හිතුවකින් සාමාන්‍ය වස්තුවක් තියෙනවා. එයාගේ උෂ්ණත්වය T1. හරිද? එයා ඉන්නේ T2 කියලා පරිසර උෂ්ණත්වයකින්. උෂ්ණත්වයක් තියෙන පරිසරයක. හරිද? T2. එතකොට මෙයා මොකද්ද කරන්නේ? මෙයා පරිසරයේ තාපය විමෝචනය කරනවා. ඒ වගේම පරිසරයෙන් තාපය අවශෝෂණය කරනවා. හරිද? පරිසරයේ තාපය විමෝචනය කරනවා. ඒ වගේම පරිසරයෙන් තාපය අවශෝෂණය කරනවා. එතකොට අපිට මෙයාගේ පරිසරයෙන් තාපය අවශෝෂණය කරන ශීඝ්‍රතාවය අපි EB කියලා හිතමු. පරිසරයට තාපය නිදහස් කරන ශීඝ්‍රතාවය EA කියලා හිතමු. හරිද? එතකොට අපිට මෙයාගේ සඵල ශීඝ්‍රතාවය හොයන්න පුළුවන් EA ඍණ EB කියන විදියට. හරිද? ඒක මෙහෙමයි. දැන් අපි දන්නවා තාප විකිරණ විමෝචනය කරන ශීඝ්‍රතාවය හොයන සමීකරණය. EA සමානයි සිග්මා A T1 ගේ 4. හරිද? මේ සාමාන්‍ය වස්තුවක් නේ. ඒක නිසා මෙතන පෘෂ්ඨික විමෝචකතාවය එනවා. ඊට පස්සේ අපි දන්නා පෘෂ්ඨික අවශෝෂකතාවය තාප අවශෝෂණයේදී එන්නේ මේ සමීකරණයම තමයි. පොඩි වෙනසක් එනවා. තාපය අවශෝෂණය කරද්දී අවශෝෂණය කරන ශීඝ්‍රතාවයේදී අපි උෂ්ණත්වය විදිහට සලකන්නේ පරිසරයේ උෂ්ණත්වය. විමෝචනය කරද්දී අපි දාන්නේ වස්තුවේ උෂ්ණත්වය. අවශෝෂණය කරද්දී දාන්නේ පරිසරයේ උෂ්ණත්වය. අපි මේක EB කියලා හිතනවා. එතකොට මේ ප්‍රකාශන දෙකේම මේ ටික සමානයි. මෙයාගෙන් තමයි වෙනස් වෙන්නේ. හරිද? මේක අවශෝෂණය කිරීමට අදාළ මේක විමෝචනය කිරීමට අදාළ ශීඝ්‍රතාවය. මේක අවශෝෂණය කිරීමට අදාළ ශීඝ්‍රතාවය. මේ T2 කියන්නේ පරිසරයේ උෂ්ණත්වය. T1 කියන්නේ වස්තුවේ උෂ්ණත්වය. එතකොට විමෝචනය කිරීමේ ශීඝ්‍රතාවයට අදාළව සමීකරණ ලියද්දී අපි වස්තුවේ උෂ්ණත්වය තමයි මෙතනට දාන්නේ. වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වය. අවශෝෂණය කිරීමට අදාළ ශීඝ්‍රතාවය හොයද්දී අපි මෙතෙන්ට දාන්නේ පරිසරයේ නිරපේක්ෂ උෂ්ණත්වය. හරිද? එතකොට දැන් හිතන්නකො මෙහෙම වස්තුවේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා වැඩි නම්, ඒ කියන්නේ T1 T2ට වඩා විශාලයි නම්, T1 විශාලයි T2 නම් අනිවාර්යයෙන්ම ඔයාලට තේරෙන්න ඕන මේ සමීකරණ දෙක දැක්කම මේ EA කියන එක වැඩි නේ. EA කියන එක වැඩි. ඒක නිසා අපිට කියන්න පුළුවන් නම් EA විශාලයි EB. ඒක නිසා අපිට මෙයාගේ සඵල ශීඝ්‍රතාවය හොයද්දී EA ඍණ EB කියලා ගන්න පුළුවන්. එතකොට මේ සමීකරණ දෙකෙන් පොදු ටික මෙහෙම එනවා. T1 ගේ 4 ඍණ T2 ගේ 4. ඔන්නම තමයි T1 විශාලයි T2 නම් එන්නේ. එතකොට මේක අපි සමස්තයක් විදිහට ගත්තම මෙයාගේ සිදු වෙන්නේ සමස්තය සඵල එකක් විදිහට ගත්තම මෙයාගේ සිදු වෙන්නේ තාප විමෝචනය නේ. ඒ කියන්නේ වැඩිපුර මෙයාගේ වෙන්නේ තාප විමෝචනය. තාප විමෝචනය අවශෝෂණය දෙකම වෙනවා. වැඩිපුර වෙන්නේ මොකද්ද? තාප විමෝචනය. එතකොට ඔකේ අනිත් පැත්ත ගත්තොත් T2 විශාලයි T1 නම් ඒ කියන්නේ පරිසර උෂ්ණත්වය
වැඩි වස්තුවේ උෂ්ණත්වයට වඩා. හරිද? එතකොට T2 විශාලයි T1 නම් මොකක්ද වෙන්නේ? මෙතන මේ සමීකරණ දෙකට අනුව මෙයා මේ EB කියන සමීකරණය මෙයාට වඩා වැඩි. ඒක නිසා අපි සඵල ශීඝ්‍රතාවය ගද්දී EB ඍණ EA කියලා තමයි ගන්න වෙන්නේ. සිග්මා A E වාරයක් T2 ගේ 4 ඍණ T1 ගේ 4. අන්නහම තමයි එන්නේ. එතකොට ඒක සඵල කියන සමස්තයක් විදිහට ගත්තොත් මෙතන වෙන්නේ තාප අවශෝෂණය. තාප විකිරණ අවශෝෂණය. අවශෝෂණය තමයි මෙතන වෙන්නේ. මෙතන තාප විමෝචනය කියන්නේ වස්තුව පරිසරයට වඩා රස්නේ කියන්නේ උෂ්ණත්වයෙන් වැඩි නම් සඵලාගයක් විදිහට වස්තුවේ සිදුවෙන්නේ තාප විමෝචනය. එතකොට සඵල ශීඝ්‍රතාවය එන්නේ මෙන්න මේක. හරිද? දෙකම සිද්ධ වෙනවා. වැඩිපුර වෙන්නේ තාප විමෝචනය. ඊළඟට පරිසරයේ උෂ්ණත්වය වස්තුවේ උෂ්ණත්වයට වඩා වැඩි නම් වස්තුව වැඩිපුර කරන්නේ තාපය අවශෝෂණය කරන එක. හරිද? එතකොට ඔන්න ඔය විදිහට තමයි තාප විමෝචනය කරන හෝ තාප අවශෝෂණය කරන සඵල ශීඝ්‍රතාවය අපි හොයන්නේ. හරිද? එතකොට නිකන් හරි හිතන්න වස්තුවේ උෂ්ණත්වය පරිසරයේ උෂ්ණත්වය සමාන නැහැ කියලා. T1 යි T2 යි සමාන වුණා. මොකද වෙන්නේ? මේ දෙකයි මේ ටික කොහොමත් මේ සමානයි මේ කොටස් දෙක සමීකරණ දෙකේම මේ දෙන්නත් සමාන වුණොත් මේ අගයන් සමාන වෙනවා. එතකොට සඵල ශීඝ්‍රතාවය අපිට එන්නේ EA ඍණ EB කියලා ගත්තොත් බිඳුවයි කියලා. සඵල ශීඝ්‍රතාවය බිඳුවයි කියලා එන්නේ. ඒ කියන්නේ ඒකේ තේරුම මෙයා සමස්තයක් විදිහට ගත්තොත් මෙයා තාපය අවශෝෂණය කරන්නේත් නැහැ. තාපය විමෝචනය කරන්නේත් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මෙයා තාපය විමෝචනය කරන්නේ තාපය අවශෝෂණය කරන්නේ නැහැ කියලා. ඒකෙන් අදහස් කරන්නේ සමස්තයක් විදිහට ගත්තොත් මෙයා තාපය විමෝචනය කරන්නේත් නැහැ. තාපය අවශෝෂණය කරන්නේත් නැහැ. ඒ කියන්නේ මෙහෙම හිතුවොත් මේ වස්තුවට තප්පරයක් තුල කිරණ 5ක් මෙයා අවශෝෂණය කරනවා නම් එයා ඒ තප්පරය තුලම මේ අවශෝෂණය කරගත්තු කිරණ 5 පිට කරලා දානවා. එතකොට මේ වස්තුව හරියට නිකන් තාපය ගැන අවශෝෂණය හරි විමෝචනය හරි සිදු කරේ නැහැ කියලා වගේනේ තේරෙන්නේ. يعني සමස්තයක් විදියට මේ වස්තුවේ තාපය සඵලගයක් නැහැ මෙයාට. ගන්න ඔක්කොම ටික ඒ වෙලාවෙම පිට කරලා දානවා. එතකොට මෙයාට තාප විමෝචනය අවශෝෂණය කියන ක්‍රියාවලිය දෙක වුණාට මෙයාට සඵලගයක් නැහැ බිඳුවයි. අන්න ඒක තමයි වෙන්නේ. හරි. එතකොට වස්තුවකින් තාප විමෝචනය කරන සඵල ශීඝ්‍රතාවය හොයන්න ඔන්න ඔය විදියට. හරිද? හරි. අපි එතකොට කතා කරා කෘෂ්ණාස්තු ගැන කතා කරා. කෘෂ්ණාස්තුවල ස්ටෙෆාන් නියමය ස්ටෙෆාන් විද්‍යාඥයා විසින් දීපු නියමය ගැන කතා කරා. ඒක සාමාන්‍ය වස්තු වලට පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි හදාගත්තා. ඊට පස්සේ වස්තුවකින් තාප විමෝචනය කරන හරි අවශෝෂණය කරන හරි සඵල ශීඝ්‍රතාවය හොයන හැටි අපි කතා කරා. ඊට පස්සේ අපි එනවා අලුත් කොටසකට විකිරණ තීව්‍රතාවය කියන දෙයක් ගැන ඉගෙන ගන්න. හරි. විකිරණ තීව්‍රතාවය. එතකොට මේ විකිරණ තීව්‍රතාවය ගත්තොත් අපි දන්නවා වස්තු වලින් එක එක වස්තු එක එක විදිහට තමයි තාප විකිරණ අවශෝෂණය කරන්නේ විමෝචනය කරන්නේ. එතකොට අපි කිව්වා අදෝරක්ත කියන තමයි තාප විකිරණ විදිහට අපි සලකන්නේ. එතකොට අදෝරක්ත කිරණ කියන එක යම් කිසි එක තරංගායාමයක් නෙමෙයිනේ. තරංගායාම පරාසයක් තියෙන අදෝරක්ත කියන කලාපයට. හරිද? කියන්නේ අපි ගත්තොත් නිකන් මේ අගයන් බොරු අගයන් 301 සිට 310 දක්වා කියලා නැනෝමීටර්. හරිද? ඔන්න
ඔන්න ඔය පරාසය අදෝරක්ත පරාසය කියලා ගත්තොත් මේක ඇතුලේ 302 303 304 ඔය විදිහට එක එක අදෝරක්ත කිරණ වල තරංගායාමයන් තියෙනවා. හරිද? එතකොට මේ සාමාන්‍ය වස්තු විකිරණ පිට කරද්දී එක එක තරංගායාම වලින් තාප විකිරණ නිකුත් කරනවා. ඒ කියන්නේ තාප විකිරණ කියන පරාසය ඇතුලේ තියෙන එක එක තරංගායාම වලින් තාප විකිරණ නිකුත් කරනවා. හරිද? අපි හිතමු 301 302 303 ඔය වගේ එක එක තරංගායාම වලින් තාප විකිරණ නිදහස් කරනවා සාමාන්‍ය වස්තු. හරිද? එතකොට මෙන්න මේ විකිරණ තීව්‍රතාවය කියලා කියන්නේ හරිද? වස්තුවකින් ඒකක වර්ගඵලයක්. හරිද? ඒකක වර්ගඵලයකින් ඒකක කාලයක් තුල ඒකක තරංගායාම වර්ගයකට අයත් හරිද? ඒකක තරංගායාමයකට අයත් විකිරණ ශක්තිය නිදහස් කිරීම. හරිද? ඒක තමයි විකිරණ තීව්‍රතාවය කියලා කියන්නේ. හරිද? ඒකක තරංගායාමයකට අයත් විකිරණ ශක්තිය නිදහස් කිරීම තමයි විකිරණ තීව්‍රතාවය කියලා හඳුන්වන්නේ. හරිද? ඒ කියන්නේ මොකද්ද? දැන් අපි කියවනේ සාමාන්‍ය වස්තු වලින් මෙන්න මේ විදිහට එක එක විකිරණ වලට අදාළ විකිරණ නිදහස් කරනවා කියලා අපි ගත්තොත් මෙන්න මේ 301 නැනෝමීටර් කියන තරංගායාමය එයාගෙන් වර්ග මීටර් එකක් තුලින් තප්පරයකට මෙයා කොච්චර ශක්තියක්, ඒ කියන්නේ මේ 301 නැනෝමීටර් කියන තරංගායාමයේ විතරක් වර්ග මීටර් එකකින් තප්පරයකට කොච්චර ශක්තිය නිදහස් කරනවද කියන එක ගන්නවා. ඒකට තමයි අපි ඒ තරංගායාමයට අදාළව විකිරණ තීව්‍රතාවය කියලා හඳුන්වන්නේ. එතකොට විකිරණ තීව්‍රතාවයේ අර්ථ දක්වනකොට කරුණු තුනක් ඕනේ. එකක් ඒකක වර්ගඵලයකින් ඒකක කාලයක් තුල, අනිත් එක ඒකක තරංගායාම වර්ගයකට අයත් වෙනවා. හරිද? ඒ කියන්නේ මේ 301 නැනෝමීටර් කියන තරංග මෙතන ගොඩක් නිදහස් වෙනවනේ. කියන්නේ මෙතන මම එකක් ඇඳලා තිබ්බට මෙතන 301 නැනෝමීටර් කියන තරංග විකිරණ ගොඩක් නිදහස් වෙනවා. එතකොට අපි යන්නේ 301 නැනෝමීටර් කියන තරංග ආයාම වලින් නිකුත් වෙන විකිරණ එකතු කරලා එයා වර්ග මීටරයකට තප්පරයකදී කොච්චරක් නිදහස් කරනවද කියන එක අරගත්තොත් අපි ඒකට කියනවා 301 නැනෝමීටර් තරංගායාමයට අදාළව විකිරණ තීව්‍රතාවය කියලා. තේරුණාද? ඔන්න අයහගන්න අපි ධර්ම සාමාන්‍ය වස්තු තාප විකිරණ විමෝචනය කරනවා. හරිද? විමෝචනය කරද්දී අපි කිව්වා IR කිරණ. එයා තමයි තාප විකිරණ කියලා අපි කිව්වේ. ඒක එක පරාසයකට විහිදෙනවා. හරිද? ඒ කියන්නේ අපි 301යි 310 අතර පරාසය කියලා ගත්තොත් මේ සාමාන්‍ය වස්තු වලින් 301 302 303 304 ඔය ආකාරයට එක එක තරංගායාම වල විකිරණ නිදහස් කරනවා. නේද? එතකොට අපි මේ විකිරණ තීව්‍රතාවය සලකන්නේ මෙන්න මෙහෙම. වර්ග මීටර් එකකින් තප්පරයකට ඒකක තරංගායාමයකට අදාළව. ඒ කියන්නේ මෙතනින් අපි කියවනේ 301 302 303 304 කියලා ඔය විදිහට එක එක තරංගායම යනවානේ. ඒකෙන් අපි 301 ගැන වෙනම සලකනවා. 302 ගැන වෙනම සලකනවා. 303 ගැන වෙනම සලකනවා. අන්න ඒ විදිහට එක එක තරංගායාම වලට වෙන් කරලා එයාලා වර්ග මීටර් එකකින් තප්පරයකට කොච්චර විකිරණ ශක්තිය නිදහස් කරනවද කියන බලන එකට තමයි ඒ තරංගායාමයට අදාළව විකිරණ තීව්‍රතාවය කියලා කියන්නේ. හරිද? මේකටත් සංකේතය E කියලා කියනවා. සමහරු E ලැම්ඩා කියලාත් කියනවා. අර ඒකක තරංගායාමයකට නිසා E ලැම්ඩා කියලා කියනවා, E කියලා කියනවා. ඒක
එක එක පොත්වල එක එක විදිහට තියෙනවා. එතකොට මේකේ අදහස තමයි වර්ග මීටරයකට තප්පරයකදී ඒකක තරංගායාම වර්ගයකට අයත් විකිරණ ශක්තිය නිදහස් කිරීම කියන එක තමයි විකිරණ තීව්‍රතාවය කියලා කියන්නේ. හරිද? හරි. දැන් අපි අර කලින් විකිරණ තීව්‍රතාවය කියලා එකක් ගැන කතා කරානේ. ඒ කතා කරන්න හේතුව අපි ඊළඟට යන්නේ විකිරණ තීව්‍රතා ව්‍යාප්තිය කියන ප්‍රස්ථාරයක් ගැන කතා කරන්න. හරිද? විකිරණ තීව්‍රතා ව්‍යාප්ති ප්‍රස්ථාරය. හරිද? නැත්නම් ව්‍යාප්ති ප්‍රස්ථාරය. හරිද? ඔන්න ඕක ගැන කතා කරන්න තමයි අපි අර කලින් විකිරණ තීව්‍රතාවය කියන එකක් ගැන කතා කරේ. ඒකට විකිරණ තීව්‍රතාවය කියන්නේ මොකක්ද කියන එක මතකයිනේ. ඒකක වර්ගඵලයකින් ඒකක කාලයකදී ඒකක තරංගායාම වර්ගයකට අයත් විකිරණ ශක්තිය නිදහස් කිරීම තමයි විකිරණ තීව්‍රතාවය කියලා අපි හඳුන්වන්නේ. හරිද? එතකොට වීන් කියලා විද්‍යාඥයෙක් හරිද? වීන් කියලා විද්‍යාඥයෙක් පරීක්ෂණයක් කරා. එයා අර වගේම වස්තුවක් අරගෙන එයාගෙන් තාප විකිරණ නිකුත් කරන ආකාරය, කියන්නේ එක එක තරංගායාම වලින් නිකුත් කරන විකිරණ තීව්‍රතාව. හරිද? නැනෝමීටර 303යි 304යි. කියන්නේ වීන් කියන විද්‍යාඥයා කරේ වස්තුවක් අරගෙන එයා යම්කිසි උෂ්ණත්වයකට රත් කරා. හරිද? රත් කරලා එයා මේ එක එක තරංගායාම වලින් නිකුත් කරන තාප විකිරණ වෙන වෙනම එයාලගේ තීව්‍රතාව හොයාගත්තා. තීව්‍රතාව හෙව්වේ කොහොමද? අර අපි කලින් කතා කරා විකිරණ තීව්‍රතාවය අන්න ඒ විදිහට. ඒ කියන්නේ 301 තරංගායාමයෙන් එක් වර්ග මීටර් එකකින් තප්පරයකට කොච්චර ශක්තියක් නිදහස් කරාද කියන එක ගත්ත වෙනම. ඊට පස්සේ 302කින් වර්ග මීටරයකට තප්පරයකදී කොච්චර ශක්තිය නිදහස් කරනවද? ඒ වගේ වෙන වෙනම තරංගායාම ඒකක තරංගායාම වලට බෙදලා ඒ වෙන වෙනම ඒවල තීව්‍රතාව හොයාගත්තා. හොයාගෙන ඊට පස්සේ එයා ඇඳා මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක්. හරිද? විකිරණ තීව්‍රතාවය y අක්ෂයට දාලා තරංගායාමය වලට දාලා x අක්ෂයට දාලා කියන්නේ y අක්ෂයට තීව්‍රතාවය දාලා x අක්ෂයට තරංගායාමය දාලා තමයි මෙයා මේ ප්‍රස්ථාරය ඇන්දේ. හරිද? එතකොට එයාට ආවා මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක්. හරිද? අන්නෝම ප්‍රස්ථාරයක් ආවා. හරිද? එතකොට එයා බැලුවා මේ ප්‍රස්ථාරයේ මේ එක එක තරංගායාම ඊට අදාළව නිදහස් කරලා තියෙන තීව්‍රතාවයන් එකිනෙකට වෙනස්. එතනින් එක තරංගායාම වර්ගයක් තියෙනවා. එයා උපරිම තීව්‍රතාවයකින් ශක්තිය නිදහස් කරනවා. හරිද? එයා කිව්වා මෙන්න මේ තරංගායාමයට ලැම්ඩා මැක්ස් කියලා. ඒ කියන්නේ උපරිම තීව්‍රතාවයකින් ශක්තිය නිදහස් කරන තරංගායාමයට ලැම්ඩා මැක්ස් කියලා කිව්වා. හරිද? එතකොට එයා මොකද කරේ? තරංගායාමයන් වෙන වෙනම ඒකක තරංගායාම වලට බෙදලා එයාලගෙන් එන වර්ග මීටරයකදී තප්පරයකදී නිදහස් කරන ශක්තිය වෙන වෙනම හොයාගෙන ප්‍රස්ථාරයක් ඇඳලා ඒ ප්‍රස්ථාරයේ මුදුන නැත්තම් වැඩිම තීව්‍රතාවයකින් විකිරණ නිකුත් කිරීමට අදාළ තරංගායාමය එයා කිව්වා ලැම්ඩා මැක්ස් කියලා. හරිද? ඊට පස්සේ මෙයා ආපහු මේ වස්තුවම T2 කියලා වැඩි උෂ්ණත්වයකට රත් කරා.
හරිද? T2 කියලා වැඩි උෂ්ණත්වයකට රත් කරා. රත් කරලා ආපහු පාරක් අර විදියටම මොකද කරේ? අර තරංගායම වලට අදාළ විකිරණ තීව්‍රතාව හොයාගෙන ආපහු ප්‍රස්ථාරයේ ඇන්දේ එකම කණ්ඩාංක තලයක තමයි ප්‍රස්ථාරය ඇන්දේ. හරිද? එතකොට මෙතනත් අර වගේම විකිරණ තීව්‍රතාවයට අදාළ එක තරංගායම් පරාස වලට අදාළ තීව්‍රතාව වෙන වෙනම හොයාගෙන ප්‍රස්ථාරය ඇන්දා. එතකොට ආ ප්‍රස්ථාරේ මෙන්න මේ වගේ. එතකොට ආ ප්‍රස්ථාරේ හරිද? එතකොට අද ප්‍රස්ථාරය මෙන්න මේ වගේ තමයි ආවේ. හරිද? එතකොට මේක බැලුවම මේකේ දැන් අර එක තරංගායමයකට අදාළව පිට කරපු විකිරණ ශක්තිය නිදහස් කිරීමේ ශීඝ්‍රතාවය දැන් තීව්‍රතාවය දැන් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රස්ථාරය උඩට shift වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රස්ථාරය උඩට ගිහිල්ලා තියෙනවා. අගයන් ඔක්කොම වැඩි වෙලා තියෙනවා. එතකොට ඒ වගේම මෙන්න මේ මුදුනට අදාළව තරංගායාමයට මොකද වෙලා තියෙන්නේ? තරංගායාමය max. අපි මෙයා 1 කියලා ගමු, මෙයා 2 කියලා. එතකොට උෂ්ණත්වය වැඩි කරාම හැම තරංගායමයකටම අදාළව විකිරණ තීව්‍රතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ අගයන් වැඩි වෙනවා. අගයන් වැඩි වෙනවා වගේම අපි කියවන අර විකිරණ නිදහස් කිරීමේ ශීඝ්‍රතාවය කියන්නේ වැඩිම තරංගායම වර්ගයක් තියෙයි කියලා. ඒකට ලැම්ඩා මැක්ස් කියලා කිව්වනේ. ලැම්ඩා මැක්ස් ගේ අගය අඩු වෙනවා නේ. ඒ කියන්නේ මෙයා මේ පැත්තට යනවා. අඩු වෙන පැත්තට. x අක්ෂයේ අඩු වගයන් තියෙන මේ පැත්තේනේ. එතකොට මේ පැත්තට ගිහිල්ලා. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි කරනකොට මෙයා ගේ තියෙන උපරිම තීව්‍රතාවයකින් ශක්තිය නිදහස් කරන තරංගායාමේ අගය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ එයා x අක්ෂයේ වම් පැත්තට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අඩු වෙන පැත්තට. එතකොට වීන් කියන විද්‍යාඥයා මේ ප්‍රස්ථාරය අධ්‍යයනයෙන් එයා තේරුම් ගත්තා මෙන්න මේ ලැම්ඩා මැක්ස් කියන එක උෂ්ණත්වයට ප්‍රතිලෝම සමානුපාතියයි. එතකොට වීන් කිව්වේ මොකද්ද? වීන් කිව්වා ලැම්ඩා මැක්ස් අනුලෝම සමානුපාතිකයි 1ට t කියයි. එතකොට දැන් මේක පස්සේ කාලෙක වීන් විස්ථාපන නියමය කියලා නියමයක් විදියට ඉදිරිපත් වෙලා තියෙනවා. හරිද? එතකොට උෂ්ණත්වය වැඩි කරනකොට ඒ වස්තුවෙන් උපරිම තීව්‍රතාවයකට අදාළ උපරිම තීව්‍රතාවයකින් විකිරණ විමෝචනය කරන තරංගායමය උෂ්ණත්වය වැඩි කරනකොට එහි අගය අඩු වෙනවා. ඒක තමයි වීන් විස්ථාපන නියමය කියලා පස්සේ කාලෙක ඉදිරිපත් වුණේ. එතකොට මේ තීව්‍රතා ප්‍රස්ථාරයේ අපිට පුළුවන් ප්‍රස්ථාරයේ මුළු වර්ගඵලයෙන් වස්තුවේ මුළු විකිරණ තීව්‍රතාවය හොයන්න. හරිද? ඒ උෂ්ණත්වයට අදාළව අපි අඳින ප්‍රස්ථාරයේ වර්ගඵලය ගත්තොතින් වස්තුවේ සම්පූර්ණ තීව්‍රතාවය මුළු තීව්‍රතාවය තමයි ඕකෙන් ලැබෙන්නේ. හරිද? එතකොට විකිරණ තීව්‍රතාව ව්‍යාප්ති ප්‍රස්ථාරය ගැන කියන්න තියෙන්නේ ඔය ටික තමයි. ඊට පස්සේ අපි යමු වීන් විස්ථාපන නියමය ගැන තව ටිකක් බලන්න. හරි. එතකොට වීන් විස්ථාපන නියමය
එතකොට අපි අර තීව්‍රතා ව්‍යාප්ති ප්‍රස්ථාරයේදී කිව්වා වීන් විස්ථාපන නියමය කියන්නේ මොකක්ද? යම් කිසි වස්තුවක් උෂ්ණත්වය වැඩි කරනකොට උපරිම තීව්‍රතාවයකින් ශක්තිය නිදහස් කරන තරංගායාමේ අගය අඩු වෙනවයි කියලා නේ. ලැම්ඩා මැක්ස් අඩු වෙනවා. ඒ කියන්නේ ලැම්ඩා මැක්ස් අනුලෝම සමානුපාතිකයි 1/t. උෂ්ණත්වයේ පරස්පරය. මෙයත් නිරපේක්ෂ උෂ්ණත්වයම තමයි. හරි මෙතනත් එන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය කෙල්වින් වලින්. හරිද? එතකොට ලැම්ඩා මැක්ස් අනුලෝම සමානුපාතිකයි 1/t කියලා තමයි වීන් විස්ථාපන නියමයෙන් කිව්වේ. එතකොට අපි මෙතන අර වගේම නියතයක් දාගන්නවා. සමාන ලකුණ දාගන්න. මේ නියතයට අපි කියනවා අර ස්ටෙෆාන් වලදී කිව්වා වගේම නියතයක් එනවා. ඒ නියතයට අපි කියනවා මෙතනදී මෙයා වීන් විස්ථාපන නියමය නිසා මේක වීන් නියතය කියලා. වීන් නියතය. හරිද? මේ තියෙන්නේ උපරිම තීව්‍රතාවයකින් විකිරණ නිකුත් කරන තරංගායාමය මේ වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වය. එතකොට මෙයාගේ අගය 2.8 9.8 වැඩි කිරීම 10.3යි 10.4යි mK කෙල්වින් මීටර්. හරිද? එතකොට ඔන්න ඔක තමයි වීන් නියතය. මෙයක් මතක තියාගන්න ඕනේ නැහැ. මෙයත් අපිට ගණන් වලදී දෙනවා. හරිද? එතකොට වීන්ගේ නියමයෙන් වීන් විස්ථාපන නියමය කියලා කියන්නේ ඔන්න මෙන්න මේකට කියන්නේ යම් වස්තුවකින් විකිරණ නිකුත් කිරීමට අදාළව උපරිම තීව්‍රතාවයකින් විකිරණ නිකුත් කරන තරංගායාමය එම වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වයට ප්‍රතිලෝම සමානුපාතික වේ කියලා. හරිද? එතකොට මේ සමීකරණයෙන් අපිට හදාගන්න පුළුවන් මෙහෙම ලැම්ඩා මැක්ස් වාරයක් t සමානයි c කියලා. එතකොට මේ c කියන්නේ නියතයක්නේ. එතකොට මේකත් අර මතකද වායු වලදී ඉගෙන කෙමිස්ට්‍රි වල ෆිසික්ස් වල දෙකේම වායු වල ඉගෙන ගන්න PV සමානයි කියලා බෝයිල් නියමයේදී. එතකොට ඒ වගේ මෙතන ලැම්ඩා මැක්ස් වාරයක් t සමානයි c කියලා නියතයක තමයි ඉන්නේ. එතකොට අපිට පුළුවන් මෙහෙම ලැම්ඩා 1 t1 සමානයි ලැම්ඩා 2 t2 කියලා සමීකරණයක් හදාගන්න. හරිද? එතකොට වීන්ගේ නියමයෙන් අපි තවත් සමීකරණයක් හැදුවා. එතකොට මේ සමීකරණ දෙක තමයි වීන් විස්ථාපන නියමයෙන් අපි හදාගත්ත සමීකරණ දෙක. හරි. එතකොට පදාර්ථ විකිරණ පාඩමේ අදට කතා කරන තියෙන තියරි ටික අපි මෙතනින් ඉවර කරනවා. ඉතුරු තියරි ටික ඊළඟ සතියේ කතා කරනවා. අපි මේ දැනට ඉගෙනගත්තු ඒ වලින් පොඩි ප්‍රශ්නයක් දෙකක් හදලා බලමු. හරිද? මේවා ගණන් වලදී පාවිච්චි කරන්නේ කොහොමද කියලා දැන් ඉගෙනගත්තු ඒවා. හරිද? හරි. දැන් අපි හදන්න යන්නේ පේසුරු පොත තියෙනවා. පේසුරු පොතේ තියෙනවා එක එක අවුරුදු වලින් මේ පාඩම් වලදී අහපු MCQ ප්‍රශ්න. හරිද? ඒවල දැන් මුලින්ම මම කරන්න යන්නේ 1997 පේසුරු පොතේ තියෙන 1997 ආපු විකිරණ වල MCQ එක. හරිද? එතකොට මේකේ තියෙනවා මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක්. හරිද? දීලා ගානේ මේක I කියලා දීලා තියෙනවා. මේක
ලැම්ඩා කියන. අර අතන්දි කියන්න බැරි වුණා තීව්‍රතාවයට I කියලාත් කියනවා. හරිද? අර විකිරණ තීව්‍රතාවය කියලා කොටසක් අපි ඉගෙන ගත්තේ. විකිරණ තීව්‍රතාවයටම තමයි I කියලාත් කියන්නේ. අපි එතනදී E කියලා කිව්වා, E ලැම්ඩා කිව්වා. එක එක පොත්වල එක එක විදිහට තියෙනවා. හරිද? එතකොට උන්හම් ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. මෙයා IM කියලා දීලා තියෙනවා. හරිද? IM. එතකොට මේක ගැන තමයි උත්තර පහක් දීලා තියෙනවා. මේ ප්‍රස්ථාරය පිළිබඳව සත්‍ය මොකක්ද කියලා අහන්නේ. මේ ප්‍රස්ථාරයේ උෂ්ණත්වය වැඩි කරනකොට මොකද්ද වෙන්නේ කියලා තමයි අහන්නේ. හරිද? ප්‍රස්ථාරයේ වෙනස්කම මොකක්ද කියලා. හරිද? මේ කෘෂ්ණ වස්තුවකට ඇඳපු ප්‍රස්ථාරයක්. එතකොට අපිට මුලින්ම පළවෙනි උත්තරේ කියලා තියෙනවා IM. හරිද? උෂ්ණත්වය වැඩි කරනකොට IM වැඩි වෙන අතර ඒක හරිනේ. IM වැඩි වෙන උඩට යනවා. මතකයි නේද? අපි යන්නේ තීව්‍රතාව ව්‍යාප්තියේදී මෙහෙම උඩට ගිහිල්ලා නෙන්නේ ප්‍රස්ථාරේ. IM වැඩි වෙන අතර එහි පිහිටීම. ඒ කියන්නේ IM වැඩි වෙනවා. ඒ කියන්නේ මුදුන වැඩි වෙනවා. එහි පිහිටීම දිගු තරංගායාම දෙසට විස්ථාපනය වෙනවලු. ඒක මොකද්ද කියන්නේ? එහෙනම් අපි කිව්වේ ප්‍රස්ථාරය උඩට යනවා. ඒක ඇත්ත. හැබැයි එයා විස්ථාපනය වෙන්නේ කෙටි තරංගායම පැත්තට. ඒ කියන්නේ මුදුන එන්නේ ලැම්ඩා අඩු වෙන පැත්තට. හරිද? කියන්නේ මෙන්න මෙහෙමනේ ආයි ප්‍රස්ථාරේ දෙවෙනි එක. එයාගේ ලැම්ඩා මුදුන එන්නේ ලැම්ඩා අඩු වෙන පැත්තට. හරිද? මෙයා ලැම්ඩා 1 නම් මෙයා ලැම්ඩා 2. මෙයාගේ උන් අගය වැඩි වෙනවා. ඒක හරියි. හැබැයි එයාගේ පිහිටීම එන්නේ තරංගායාමයේ අඩු වෙන පැත්තට. ඒ කියන්නේ කෙටි තරංගායාම තියෙන පැත්තට තමයි එන්නේ. එතකොට පළවෙනි උත්තරේ වැරදි. එතකොට දෙවෙනි එක කියන්නේ IM වැඩි වෙන අතර ඒක හරියි. එහි පිහිටීම කෙටි තරංගායාම දෙසට විස්ථාපනය වේ. ඒක හරියි. හරි. එතකොට අපි අනිත් උත්තර ටිකක් බලමු. ඊට පස්සේ කියනවා තුන්වෙනි එකේදී IM අඩු වෙන අතර IM අඩු වෙනවලු. එතකොට දැන් කියවනකොටම තේරෙන්න ඕන IM අඩු වෙන විදියක් නැහැනේ. ප්‍රස්ථාරේ උඩට යනවා කියලා මම අතනදි කිව්වනේ. එතකොට IM අඩු වෙන විදියක් නැහැ. අඩු වෙන අතර දිගු තරංගායම් දෙසට විස්ථාපනය වේ. ඒක කොහොමවත් වැරදි. එතකොට 3 වැරදි. 4 කියනවා IM අඩු වෙන අතර IM අඩු වෙන්නේ නැහැ. ඒක නිසා ඒක වැරදි. කෙටි තරංගායම දෙසට විස්ථාපනය වේ. කෙටි තරංගායම් පැත්තට යනවා. හැබැයි IM අඩු වෙන්නේ නැහැ. ඒක නිසා 4 වැරදි. ඊට පස්සේ පස්වෙනි උත්තරේ IM නියතව පවතින අතර එහි පිහිටීම කෙටි තරංගායම් දෙසට විස්ථාපනය වේ. ඒකත් වැරදි. නියතව පවතින්නේ නැහැ. කියන්නේ මුදුන මෙතනම තියෙන්නේ නැහැනේ. උඩට ගිහිල්ලා y අක්ෂය පැත්තට විස්ථාපනය වෙනවා. එතකොට දෙවෙනි උත්තරය තමයි මේකේ හරි උත්තරය. හරි. හරි. ඊට පස්සේ අපි යනවා 1999 අහපු MCQ එකට. පේසුරු පොතේ තියෙන. එතකොට ඒකේ අහනවා සූර්යාගේ ඒකක වර්ගඵලයකින් ශක්තිය නිකුත් කරන ශීඝ්‍රතාවය E කියලා ශීඝ්‍රතාවයකින් තමයි සූර්යයා ඒකක වර්ගඵලයකදී ශක්තිය නිදහස් කරන්නේ. එතකොට සූර්යයා කෘෂ්ණ වස්තුවක් කියලා සැලකුවොතින් සූර්යාගේ පෘෂ්ඨයේ උෂ්ණත්වය සොයන්න කියලා තමයි අපිට කියන්නේ. පෘෂ්ඨයේ උෂ්ණත්වය සොයන්න කියලා තමයි කියන්නේ. එතකොට අපිට දීලා තියෙන ස්ටෙෆාන් නියතය සිග්මා කියලා. හරිද? එතකොට මේක දැක්ක ගමන් මතක් වෙන්න ඕන අපි ඉගෙන ගත්තනේ කෘෂ්ණ වස්තුවකට ස්ටෙෆාන් නියමය කියලා එකක්. ඒක ඉගෙන ගත්තේ වර්ග මීටර් එකකට ඒකක කාලයකදී නිදහස් කරන ශක්තිය කියලා තමයි අපි ඉගෙන ගත්තේ. එතකොට ඒකක කාලයකදී නිදහස් කරන ශක්තියටම තමයි ශීඝ්‍රතාවය කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ ඒකක කාලයකදී නිදහස් කරන ශක්තියනේ. කියන්නේ ශීඝ්‍රතාවයක් කියන්නේ අපි තප්පරයකට මරණ දෙන්නේ. එතකොට මම අර අතන්දී ඒකක වර්ගඵලයකට ඒකක කාලයකදී නිදහස් කරන ශක්තිය කියන එක
එයා අරන් තියෙනවා ඒකක කාලයකදී නිදහස් කරන ශක්තියට වෙනම වචනයක් අරන් තියෙන ශීඝ්‍රතාවය කියලා. හරිද? එතකොට ශීඝ්‍රතාවය කියන්නේ ඒකක කාලයකදී නිදහස් කරන ශක්තියට කියන වෙන වචනයක්. හරිද? එතකොට වර්ග මීටර 1ක්. එහෙනම් මේකට එන්න ඕන E සමානයි සිග්මා T4 නේද? ඒ මෙතන ඒකක වර්ග ඵලයකනේ. එතකොට මේ ස්ටෙෆාන් නියමය අර අපි මුලින්ම ඉගෙනගත්තු සමීකරණය තමයි එන්නේ. E සමානයි සිග්මා T4. අපි මෙයාගේ උෂ්ණත්වය T කියලා හිතුවොතින් අපිට පුළුවන් එයාව හොයාගන්න. එහෙම T4 කියන එක උක්ත කරනවා E බෙදීම සිග්මා. එතකොට අපෙන් අහන්නේ T නිසා අපි T යුක්ත කරනවා. එතකොට එනවා E බෙදීම සිග්මාගේ 4න් 1 බලය. හරිද? මේ 4 මේ පැත්තට එනකොට 4න් 1 වෙනවා. 4න් 1 බලය. මොනවම තමයි ඒ ගානේ උත්තරේ අපිට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මේ ප්‍රශ්න හරි ලේසි. අර තියරි ටික හොඳට දන්නවා. හරි. ඊට පස්සේ යමු 2002 ගානට. 2002 දීලා තියෙනවා මෙහෙම තීව්‍රතා ව්‍යාප්ති ප්‍රස්ථාරයක් කෘෂ්ණ වස්තුවකට අදාළව හැඳපු ලැම්ඩා මේක I ගිහිල්ලා කොහොම යනවා. හරිද? මෙයා දීලා තියෙනවා ලැම්ඩා m කියලා දීලා තියෙනවා. එතකොට මේකේ අහන්නේ මේ ප්‍රකාශන ප්‍රශ්නයක් ABC කියලා වර්ණ තුනක් තියෙනවා. ඒකෙන් නිවැරදි වෙන්නේ මොකද්ද කියලා තමයි අහන්නේ. හරිද? එතකොට අපිට කියලා තියෙනවා උෂ්ණත්වය වැඩි කරනකොට මේ ප්‍රස්ථාරයේ සිදුවන වෙනස්කම් ගැන තමයි මේ අහන්නේ. හරිද? එතකොට උෂ්ණත්වය වැඩි කරනකොට අපි දන්නෝනේ උෂ්ණත්වය වැඩි කරනකොට තරංගායාමයට මොකද වෙන්නේ? අපි දන්න තරංගායාමයයි කියන්නේ ලැම්ඩා මැක්ස් කියන එක අනුලෝම සමානුපාතිකයේ 1ට t කියලා අපි දන්නවා. එතකොට උෂ්ණත්වය වැඩි කරනකොට තරංගායාමය අඩු වෙන්න ඕනනේ. එහෙනම් ඒ ප්‍රකාශය කියලා තියෙනවා ලැම්ඩා m අඩු වේ කියලා. එහෙනම් ඒ හරි නේද? ඊට පස්සේ b වල කියලා තියෙනවා තීව්‍රතාවය වැඩි වේ කියලා. එතකොට මොකද කියන්නේ උෂ්ණත්වය වැඩි කරනකොට අපි කිව්වා ප්‍රස්ථාරය මෙහෙම උඩට shift වෙනවා කියලා. ඒ කියන්නේ ප්‍රස්ථාරය උඩට ගමන් කරනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් හැම තරංගායාමයකටම අදාළව තීව්‍රතාවය වැඩි වෙනවා නේ. එහෙනම් b හරි. ඇයි තීව්‍රතාවයේ තියෙන y අක්ෂය එතකොට උඩට යන්න තීව්‍රතාවය වැඩි වෙනවා. කිව්වා උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රස්ථාරය උඩට යනවා. හරි. ඊට පස්සේ විමෝචනය වන විකිරණ වලට අදාළව ප්‍රවේගය වැඩි වේ. ඒක මොකද කියන්නේ? ඒක වැරදි. හේතුව මොකද්ද? අපි දන්නවා තාප විකිරණ කියන්නේ විද්‍යුත් චුම්බක තරංගය. එයාගේ ප්‍රවේගය රික්තයේදී ආලෝකයේ ප්‍රවේගයටම සමානයි. කියන්නේ 3.10යි ms වින එක. හරිද? ඒ කියන්නේ එයාගේ ප්‍රවේගය උෂ්ණත්වය වැඩි කරයි කියලා වැඩි වෙන්නේ නැහැ. මොකද එයා විද්‍යුත් චුම්බක තරංගයක්. එයා හැමතිස්සෙම රික්තයේදී ගමන් කරන්නේ එකම ප්‍රවේගයකින්. හරිද? එතකොට C කියන එක වැරදි. එහෙනම් උත්තරේ A හා B කියන එක තමයි. තුන්වෙනි උත්තරේ එන්නේ A හා B. ඊට පස්සේ අපි යමු 2006 ගානට. 2006. ඒකේ කියන්නේ කෘෂ්ණ වස්තුවක් T කියලා උෂ්ණත්වයකදී 10යි මිලිවොට් කියන ශීඝ්‍රතාවයකින් විකිරණ නිදහස් කරනවා. කියන්නේ කෘෂ්ණ වස්තුවේ ඒකක වර්ගඵලයක් කියලා නෑනේ. කෘෂ්ණ වස්තුවකින් කියලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් මේ සම්පූර්ණ කෘෂ්ණ වස්තුවම එන්න ඕන. එතකොට අපි දන්නවා කෘෂ්ණ වස්තුවකින් ශක්තිය ඒකක කාලයකදී නිදහස් වෙන ශක්තියට තමයි ශීඝ්‍රතාවය කියලා කියන්නේ. එහෙනම් අපි දන්නවා E සමානයි සිග්මා A අපි මෙයාගේ වර්ගඵලය A කියලා හිතුවොතින් සිග්මා A T4 නේ. එතකොට A වෙනුවට දාන්න පුළුවන් අපිට 10යි මිලිවොට් කියලා. සිග්මා කියන්නේ ස්ටෙෆාන් නියතය, ඒ කියන්නේ වර්ගඵලය, T කියන්නේ උෂ්ණත්වය, නිරපේක්ෂ උෂ්ණත්වය. ඊට පස්සේ අපෙන් අහනවා මේ වස්තුව 2T වලදී
විකිරණ නිදහස් කරන ශීඝ්‍රතාවය හොයන්න කියලා. එතකොට අපි හිතමු 2 වලදී මෙයා නිදහස් කරන්නේ EB කියලා මෙයාගේ විකිරණ නිදහස් කරන ශීඝ්‍රතාවය. එතකොට අපිට එයාට ලියන්න පුළුවන් EB සමානයි සිග්මා මෙයා මේ දෙන්නම එකම වස්තුවනේ ඒක නිසා වර්ගඵලය දෙන්නගෙම A 2t ගේ 4 වෙනි බලය නේ. එතකොට අපි දන්නේ නැත්තේ EB කියන එක කෙනා. එහෙනම් අපිට පුළුවන් මෙයා 2 කියලා අරන් මෙයා 1 කියලා අරන් සමීකරණ දෙක බෙදන්න. එක බෙදීම දෙකෙන් ගන්න පුළුවන් මෙතන එනවා 10 මිලිවොට් බෙදීම EB මෙතන මේ සමානයව කැපිලා යනවා. මෙතනින් එනවා T4 බෙදීම 2t ගේ 4 කියන්නේ 2 2t සම්පූර්ණ 4 නේ දෙන්නේ. එතකොට අපිට ඒක හදා ගන්න පුළුවන් 2 4 T4 කියලා. එතකොට මේ T4 මේ T4 කැපිලා යනවා. එතකොට අපිට උත්තරේ මේ EB මේ පැත්තට දානවා 2 4 මේ පැත්තට දානවා. එතකොට EB සමානයි 2 4 කියන්නේ 16 නේ. 16 වැඩි කිරීම 10යි මිලිවොට්. ඒ කියන්නේ උත්තරේ 160යි මිලිවොට්. තමයි 2t වලදී මෙයා ශක්තිය නිදහස් කරන ශීඝ්‍රතාවය. හරි. එතකොට අපි අද කතා කරා විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ඉඳලා ඊට පස්සේ තාප විකිරණ කියන්න මොනවද, ඊට පස්සේ තාප උණුසුම් වස්තුවකින් තාප විකිරණ නිදහස් කරන ශීඝ්‍රතාවය සඳහා බලපාන සාධක ගැන කතා කරා. ඊට පස්සේ ඒ ගැටතර පෘෂ්ඨයේ ස්වභාවය පෙන්වන LSD ගණකය ඒක ගැන කතා කරා. ඊට පස්සේ කෘෂ්ණ වස්තු සාමාන්‍ය වස්තු අවශෝෂණය මෝචනය සිදුවෙන ආකාරය ගැන පැහැදිලි කරගත්තා. ඊට පස්සේ කෘෂ්ණ වස්තුවක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගත්තා. ඊට පස්සේ කෘෂ්ණ වස්තුවකට ස්ටෙෆාන් නියමය යොදන හැටි, ඊට පස්සේ ඒකෙන් සාමාන්‍ය වස්තුවකට කොහොමද ස්ටෙෆාන් නියමය භාවිතයෙන් සමීකරණයක් හදාගන්නේ තාප විකිරණ විමෝචනය කරන ශීඝ්‍රතාවය හොයන්න කියන එකට අදාළ සමීකරණයක් හදාගත්තා. ඊට පස්සේ අපි සඵල වස්තුවකින් තාපය විමෝචනය අවශෝෂණය කරන සඵල ශීඝ්‍රතාවය හොයන හැටි ඉගෙන ගත්තා. ඊට පස්සේ විකිරණ තීව්‍රතාවය ඉගෙන ගත්තා. තීව්‍රතා ව්‍යාප්ති ප්‍රස්ථාරය ඉගෙන ගත්තා. ඒ තීව්‍රතා ව්‍යාප්ති ප්‍රස්ථාරයට අනුව වීන් කියපු වීන් විස්ථාපන නියමය ගැන ඉගෙන ගත්තා. එතකොට එතකොට මේ පාඩමේ අදට ඉගෙන ගන්න තියෙන තියර ටික මෙතනින් ඉවර වෙනවා. අපි ආපහු ඊළඟ සතියේ හම්බ වෙනවා.